නිර්මල් ඉන්නව නේද? කාලිංග නිර්මල්. alright okay. super. නිර්මල් පොඩ්ඩක් වීඩියෝ ඔන් කරගන්නකෝ. right. 8:30 වෙලා තියෙන අපේ වෙලාව හරි. දැන් කට්ටිය ලොග් වෙමින් යනවා. නිර්මල් කවුන්ට් එක කීයද ඉන්නේ අපි දැනට? 25 කුෂාන්. මං අහන්නේ registrations මම හිතන්නේ more than 16 නෝ නේද? more than 60 තිබ්බා. alright okay. එතකොට අපි කමාජ් ඇවිල්ලා ඉන්නේ ඇත්තටම. එයාව ගන්න කලින් ස්ක්‍රීන් එකට අපි චුට්ටක් පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දීලා ඉන්නම්. ඌව ස්ටාර්ට්අප් හබ් එක මොකද්ද මේ කරන්නේ කියන කතාව. නිර්මල් මම කැමති ඔයා එක විනාඩියකින් තප්පර 30කින් කියනවනම් මොකද්ද ඌව ස්ටාර්ට්අප් හබ් එක කියන්නේ කියලා ඔයාගේ වචන වලින්. සුබ සන්ධ්‍යාවක් වේවා හැමෝටම. ඇත්තටම මුලින්ම ඌව ස්ටාර්ට්අප් හබ් එක ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. ඌව ස්ටාර්ට්අප් හබ් විනාඩියක් දෙනවා. ඇත්තටම ඌව ප්‍රොවින්ස් එකේ බේස් වෙලා තියෙන ටෙක් කමියුනිටි එකක්. මේක පටන් ගෙන තියෙන ඇත්තටම 2016 අවුරුද්දේ C Digital Private Limited එකේ ෆවුන්ඩර් කාලිංග තමයි ඒක ඉනිෂියේට් කරලා තියෙන්නේ. ඉතින් 2016 ඉඳලා වැඩ කරගෙන යද්දි 2018 අන්තිමට ඉන්ස්ට්‍රා ටෙක්නොලොජිස් ටීම් එකේ කෝසල සම්පත් ඇතුළු ටීම් එකක්ම මේකත් එක්ක ජොයින් වෙනවා. එතකොට අපි එතනින් එහාට තව ටීම්ස් ගොඩක් එකතු කරගෙන ලොකු ටීම් එකක් හදාගෙන දැන් වෙද්දි ප්‍රෝග්‍රස් කරගෙන යනවා. ඉතින් ඇත්තටම අපේ මේන් ඔබ්ජෙක්ටිව්ස් තුනක් තියෙනවා. එකක් තමයි ඌව ස්ටාර්ට්අප් හබ් එක ඌව ප්‍රොවින්ස් එක ඇතුලේ ටෙක් කමියුනිටි එක ටෙක් ඉන්ඩස්ට්‍රි එක එක්ස්පෑන්ඩ් කරන එක. එතකොට ඊළඟ එක තමයි ස්ටාර්ට්අප් ඉකෝසිස්ටම් එක ඩ්‍රයිව් කරන එක මේ ප්‍රොවින්ස් එක ඇතුලේ. ඒ වගේම අපි දකිනවා ස්කිල්ඩ් ඉන්ඩිවිජුවල්ස්ට හොඳ ඔපචුනිටි එකක් තියෙනවා Fiverr, Upwork, freelancer.com වගේ ෆ්‍රීලාන්සින් ප්ලැට්ෆෝම්ස් වල වැඩ කරලා ලංකාවට හොඳ ෆොරින් රෙවෙනියු එකක් ගේන්න. ඉතින් අපි ඔය ඔබ්ජෙක්ටිව්ස් තුන තමයි අත්‍තරම අපේ තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක අපි වැඩ කරගෙන යද්දී අපි මේ වෙනකොට online entrepreneurship startup workshop, එතකොට design thinking workshops වගේ workshops කීපයක්ම කරා. ඊට පස්සේ startups කීපයක්ම form වුණා. ඇත්තටම දැන් වෙනකොට මේ අපිත් එක්ක connect වෙලා ඉන්නවා mainly companies තුනකුයි startups 20ක් විතර වගේ. ඉතින් ඒ විදිහට තමයි progress කරගෙන යන්නේ. අපිට ඇත්තටම අපේ ඊළඟට මේ අපි මේ ඉන්ඩස්ට්‍රි එක ඊළඟ ලෙවල් එකට ගෙනියනකොට අපිට ලොකු චැලෙන්ජ් එකක් විදිහට දැක්කා ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් වල ප්‍රශ්නයක් තිබ්බා. ඉතින් ඒකට අපි පොඩි ප්‍රොපෝසල් එකක් ඩෙවලොප් කරා මෙහි IT පාර්ක් එකක් එහෙම නැත්නම් ටෙක්නොලොජි හබ් එකක් එස්ටැබ්ලිෂ් කරන්න. ඒකට අපිට පුළුවන් වුණා පාර්ට්නර් කරගන්න ට්‍රේස් එක්ස්පර්ට් සිටි ටීම් එක මරදානේ. ඉතින් දැන් වෙනකොට ට්‍රේස් එක්ස්පර්ට් සිටි එකේ පළවෙනි කොළඹ වලින් එළිය තියෙන පළවෙනිම ෆැසිලිටි එක ඌව ප්‍රොවින්ස් එකේ එස්ටැබ්ලිෂ් කරන්න ටාගට් කරලා ට්‍රේස් ඌව චැප්ටර් එක ෆෝම් කරලා සෑහෙන කන්වර්සේෂන්ස් ගොඩක් යනවා. අපි හිතනවා අවුරුද්දක් දෙකක් ඇතුළත අපිට මේ ටාගට් එකටත් යන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපි දැන් මේ තියෙන සිටුේෂන් එකේදී අපිට ෆිසිකල් වර්ක්ෂොප්ස් මොකුත් කරන්න බෑ තියෙන පැන්ඩමික් එකත් එක්ක. ඒක නිසා අපි ඇත්තටම පටන් ගත්තා වෙබිනාර් සීරීස් එකක්. I think ඒ වෙබිනාර් සීරීස් එකේ අද ක්‍රිටිකල් දවසක්. මොකද ෆස්ට් ටයිම් අපිට ලංකාවේම ඔන්ටර්ප්‍රිනියර් කෙනෙක් ලංකාවෙන් එළියේ එස්ටැබ්ලිෂ් වෙලා ඉන්න කෙනෙක් කමාජ් සිල්වා අද අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. I think thank you very much හැමෝටම අද සෙෂන් එකට සම්බන්ධ වෙච්ච. මේ සෙෂන් එකෙන් මැක්සිමම් අවුට්පුට් එක අරගෙන ඔයාලගේ ඔන්ටර්ප්‍රිනියර්ෂිප් ජර්නි එක සක්සස් කරගන්න කියලා විශ් කරනවා. Thank you කුෂාන්. right thank you නිර්මාල්. එහෙනම් නිර්මාල් තමයි අපේ ඌව ස්ටාර්ට්අප් හබ් එකේ කෝඩිනේටර්. මේක අදගෙන යන්නේ එයා තමයි. ඉතින් අද විශේෂ කතාවක්. මේක බොහොම කැෂුවල් සෙෂන් එකක් අපි කරගෙන යන්. අපිත් එක්ක අද එකතු වෙන්නේ කමාජ් සිල්වා. මකරු දඩයමේ ගිය කෙනෙක්. දැන් අවුරුදු කිහිපයකට කලින් අපි මේ වීඩියෝ එක ෂෙයා කරා. ඒකෙන් තමයි ගොඩක් අය කමාජ් යොදන්නේ. නමුත් කමාජ්ගේ ස්ටෝරි එක නිර්මල් වීඩියෝ ඔෆ් කරන්න පවා ඉන්න. ඒකෙන් තමයි කමාජ් උඩ දෙනෙක් දන්නේ. නමුත් කමාජ්ගේ ස්ටෝරි එක එතනින් එහාට තියෙන ලොකු ස්ටෝරි එකක්. සමහර අපි දන්න අපි ටීවී එකේ දැකලා තියෙන අපි ඔය ෂෙයා වෙච්ච Facebook එකේ ෂෙයා වෙච්ච ඒ වීඩියෝ වල දැකලා තියෙන කතාව නෙමෙයි කමාජ්ගේ කතාව. ඒ නිසා තමයි අපි ඇත්ත කතාව දැනගන්නයි ලංකාවේ ඉඳන්
පිටරටකට ගිහිල්ලා ගේම් එකක් ගහපු කොල්ලෙක් විදිහට මම අපේ ජෙනරේෂන් එක නියෝජනය කරන්න කමාශ් මම නිවැරදි නම් 1983 වයස කිව්වට ප්‍රශ්නයක් නෑ මම වයස හැමතැනම කියනවා කොහොමද පවුලන්න රයිට් මෙන්න ඉන්නවා ඇඩ් ටු ස්පොට්ලයිට් කමාජ් සිල්ලා පිළිගන්න අප්පුඩියක් වෙනකොට අපි දෙමු මෙන්න මේකෙන් පුළුවන් නේද අපිට රයිට් yes මරු thank you මේ ඉතින් thank you invite කරාට අපි මේ වැඩේ කරන්න මං හිතන්නේ දෙසරයක් විතර එහෙම පෝස්ට්පෝන් වුණා. ඉතින් ඒකට sorry මේ දවස්වල කියන්නේ අවුරුද්ද අන්තිමට එනවා කියන්නේ සාමාන්‍යයෙන් extremely busy. usually අපේ පොඩි down time එකක් තියෙන්නේ නිකන් February March වගේ තමයි. ඊට පස්සේ කොහොමත් දිගටම busy. අලුත් වැඩ ගොඩකටත් අත ගැහුවා. ඒකින්ද වෙනදට වැඩිය වෙන අවුරුදු වලට වැඩිය busy. ඉතින් ඒකින්ද කොහොම හරි මම මේ වගේ sessions වලට ඇත්තටම එන්න කැමති සහ ඒකෙන් යම් දෙයක් මේක අහගෙන ඉන්න අයට ලැබෙනවා නම් ඒක සතුටක්. මොකද මට දැන් අර මේ අවස්ථාවේ වෙන විදියකට සපෝට් එකක් entrepreneurs වලට දෙන්න බෑ. ඉතින් advice සහ මගේ කතාව අහලා මේ අර නොකී කතාව වගේ එකක් නෙමෙයි. දුක කියන කතාව නෙවෙයි. සාමාන්‍යයෙන් ඒ කියන්නේ මගේ කතාව අහලා මොනවා හරි එකෙන් පොඩි ඉන්ස්පිරේෂන් එකක් හරි ගන්න පුළුවන් නම් ඉතින් ඒක ලොකු දෙයක්. සුපර්. එහෙනම් මේ නිර්මාල් අපි කියවද කට්ටියට මේ වැඩේ පටන් ගන්න කලින් පොඩ්ඩක් විනාඩියකට හරි මේ කැමරා එක ඔන් කරන්න කියලා අපිට පුළුවන් ස්ක්‍රීන්ෂොට් එකක් දාලා ඉන්න මේ ස්ටාර්ට්අප් පේජ් එකේ. එතකොට ඒක දැකලා එන පිරිසකුත් ඉන්නවා. ඔව් කට්ටිය කැමරා ඔන් කරගන්න මූණ බලන්න ආසයි. මේ මූණ ටික බලා ගන්නවා දැන් මෙච්චර අමාරුවෙන් ගෙන්න ගත්ත එක කමහජ්ජු. රයිට් තාරක රණතුංග දිලිප් අයියා සෙට් වෙලා ඉන්නවා. මම හිතන්නේ කටාර රාජ්‍යයෙන්ද වෙන්න ඕනේ මම හිතන්නේ. රයිට් සන්දන ඇවිද තාම මං හිතන්නේ ස්පොට් එකට යනවා සන්දන. තාම සෙට් වෙලා කට්ටිය. රයිට් කට්ටියක් ඉන්නවා හොඳනේ මරු. 50 ඕකේ 50ක් දක්වා අපේ ඔඩියන්ස් එක මේ වෙනකොට බිල්ඩ් වෙනවා. අපිට අර කැලේ කිව්වොත් අවුල් ගන්න යන්නේ කමාජ්. කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. ඔව් එඩික් කරන්න කියන්නේ මේ අර මොකක්ද අර සින්දුව දේකා මොකක්ද පෙහෙලි බා දාලා දැන් මට රටන්න කියන්නවා එක්බාර 54යි ෂා ඉතාලම හොඳයි රයිට් කමාජ් මේ පොඩ්ඩ අඳුර ගන්න මම තව එක්කෙනෙක් පොඩ්ඩකට ස්පොට්ලයිට් කරන්නම් අර එයා ගන්න අතරේ හරි මේ තමයි කාලිංග තමයි ස්ටාර්ට්අප් හබ් එකේ ෆවුන්ඩර් කාලිංග ස්පොට්ලයිට් කරා මාරු රයිට් නිර්මලයි හරි නේද වැඩේ එහෙනම් හරි alright okay good එහෙනම් ඔන්න කතාව පටන් ගන්නවා දැන් කමාජ් අඳුරගන්නේ අපි ඩ්‍රැගන්ස් ඩෙන් එකේ දැන් අවුරුදු ගානකට කලින් රියැලිටි ටීවී සීරීස් එකක් entrepreneursලා බිස්නස් එකක් හදපු මිනිස්සු ඉන්වෙස්ටර්ස්ලා හොයාගන්න ඒ විදිහට අමුතු මොඩල් එකක් යන ටීවී සීරීස් එකක් කමාජ් එතනට යනවා ශ්‍රී ලංකන් ඩෙන්ටිටි එකත් එක්ක ගිහිල්ලා ඉවරලා ප්‍රසන්ට් කරනවා එතන ඉන්වෙස්ට්මන්ට් එකක් එන අන්තිමට කමාජ් එයාලට පිච් කරලා ඒක කරකිනවා අනිත් පැත්තට එයාලා කමාජ්ට පිච් කරන තැනට බොහොම ක්ලෙවර් පිච් එකක් කමාජ් දෙනවා ඉතින් ඒකත් එක්ක ලංකාවේ ගොඩක් තැන්වල ඒක ෂෙයා වෙනවා මම හිතන්නේ එලිෆෑස් කියන Facebook page එකේ වෙනුන ඉස්සල්ලාම ෂෙයා කරේ මම මතක නිවැරදි නම් ඉතින් ඔහොම කමාජ් ගැන කතාවක් ගොඩනගෙනවා එතනට යන්න කලින් අපි දැම්මනේ මේ මකරුදඩේ මේ යන්න පෙරහා පස කියලා ඩ්‍රැගන්ස් ඩෙන් යන පෙරහා පස නිසා පොඩ්ඩක් කලින් ස්ටෝරිය පොඩි වෙලාවක් කරන් කියන්නකෝ දැන් ඔයත් මේ ස්ටෝමියන් කොල්ලෙක් සහ මං හිතන්නේ මේ ඔය වගේ දැන් ඉන්නවා වගේම මේ අර සිරිමත් වගේ හිටියා කියලා එකක් නේ ඒ නිසා පොඩ්ඩක් ඒ ස්ටෝරියත් පොඩ්ඩක් කියලා අපි එතනට යන්න. ඔව් මං හිතන්නේ මං හිතන්නේ පොඩි කාලේ අපි ගත්තොත් ඉස්කෝලේ යන කාලේම හෙන නිකන් රෙබල් කෙනෙක් මේ කියන්නේ අර ඔතොරිටි වලට ආස නැති ඒ වුණාට මෙහෙමයි කරදරකාරයෙක් නෙමෙයි ඒ වුණාට මේ ඉගෙන ගන්න ඒවා කියන්නේ ඊට වැඩිය පාඩම් කරා නම් ඊට වැඩිය හොඳට කරන්න තිබ්බයි සාමාන්‍යයි O level මං හිතන්නේ 4Ds 4Cs ඔය වගේ තිබ්බේ ඊට පස්සේ මම O levels ඉවර කරලා මං ඊටමත් කිටියෙන් කියනනම් දැන් අර ඔක්කොමලා A levels කරන්න සෙට් වෙද්දි මට හිතුණා මේ ටිකක්
මඟර කොමත් ලෝකෙ දිහා වෙනස් විදියට ඉස්සරින්දම්ම බලන්නේ ඒකන්නේ සින්දු ඇහුවත් නිකන් අමුතු තාලේ රොක් සින්දු වගේ තමයි ඒ කාලේ ඇහුවේ. ඉතින් ඒකින්ද පොඩක් වෙනස් විදියට බලලා මම බැලුවා මේ දැන් ලංකාවේ අපේ සිස්ටම් එකක් තියෙනවා. අපි පහේ ශිෂ්‍යත්ව කරනවා, හොඳ ඉස්කෝලේකට යනවා, O level කරනවා, A level කරනවා, යුනිවර්සිටි යනවා, යුනිවර්සිටි ගවර්න්මන්ට් යුනිවර්සිටි එකට යන්න බැරි නම් සල්ලි තියෙනවා නම් ප්‍රයිවට් යුනිවර්සිටි එකට යනවා. එහෙම අපේ පොඩි ස්ට්‍රක්චර් එකක් තිබ්බනේ. මේ ස්ට්‍රක්චර් එකමද ලෝකේ හැමතැනම තියෙන්නේ කියලා වෙන මට මේ දීර්ඝ ස්ට්‍රක්චර් එකෙන් පොඩ්ඩක් කෙටියෙන් පැනගන්න පුළුවන් තැනක් තියෙනවද කියලා තමයි මම බැලුවේ. මොකද මට ඔය දැන් දිගටම ආයේ ලෙවල් කරලා යුනිවර්සිටි ගිහලා ඕක කරන්න එහෙම ලොකු ආසාවක් තිබ්බේ නැහැ. හැබැයි අර පොඩි කාලේ ඉඳන් මම ලොකු වුණාම කවුද වෙන්නේ කියන එකත් මම පට්ට කන්ෆියුස්. මම හිතන්නේ මම අවුරුදු 28ක් 27ක් වෙනකල්ම මම මොකද්ද වෙන්නේ කියන එක මම මාර කන්ෆියුස්ඩ්. ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රීස් ගොඩක වැඩ කරා. එහෙම ලොකුවට ආස දෙයක් නෑ ජීවත් වෙන්න කරන්න. ඉතින් මං හිතන්නේ ඒක තමයි දැන් අර හරි දේ හම්බුනහම වැඩේට සෙට් වෙලා ඉන්නේ. කොහමද මම ටක් ගාලා ඊට පස්සේ ලන්ඩන් A levels කරන්න ගන්නවා. ලන්ඩන් A levels ෆස්ට් ඉයර් කරද්දී මම බලනවා ලන්ඩන් A levels මට ඉවර කරන්න නැතුව ඩිග්‍රී එකකට යන්න පුළුවන්ද කියලා බලලා. එහෙම කියන්නේ අපේ පවුලේ බෑග්ග්‍රවුන්ඩ් එක උනත් එහෙම මහා ලොකුවට සල්ලි තිබ්බ කියන්නේ මට ඕනේ තැනක මාව යවල උගන්නන්න පුළුවන්කම තිබ්බ පවුලක් නෙමෙයි. නමුත් මගේ තාත්තා නැති වුණා මට අවුරුදු 8ේදී. මේ ඒ වුණාට තාත්තට මොලේ තිබ්බා ඒ කාලේ මගේ এডুকেෂන් එක වෙනුවෙන් ෆන්ඩ් එකක් හදලා තියන්න. එතකොට ඒක වෙන මොකේටවත් යූස් කරන්න නැතුව මේක මගේ এডুকেෂන් එක වෙන. එහෙම නැත්තම් මම හිතලා ඒ ෆන්ඩ් එකක් තිබ්බේ නැත්තම් මට රට ගිහිල්ලා ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මම කොහොම හරි ලන්ඩන් A levels ෆස්ට් ඉයර් කරලා ඉවර වුණාන් පස්සේ ඇපිට් කියලා ආයතනයක් තියෙනවා ලංකාවේ. දැන් තියෙන ලොකු ඇපිට් ආයතනෙ නෙමෙයි. ඒ කාලේ මං හිතන්නේ ඇක්සස් ටවර්ස් එකේ 7th floor හරි 8th floor හරි තිබ්බේ. ඉතාමත්ම පොඩි කමර්ෂියලයිස් වෙච්ච ආයතනයක් නෙමෙයි. ඉතාමත්ම පොඩි ආයතනයක්. ඒකට ගිහිල්ලා ෆස්ට් ඉයර් කරලා software engineering degree එක. ඊට පස්සේ මගේ අන්තිම අවුරුදු 3-4 කරන්න මේ මම යනවා නිර්මල් පොඩ්ඩක් බලන්න දෙනවා. රයිට් කරගන්න. මේ හරි ඔව් මගේ 2-3-4 කරන්න 4 කියන අවුරුදු 3ක කෝස් එකක් මට මතක හැටියට හැබැයි ඉන්ටර්න්ෂිප් එකක් තිබ්බා. ඉතින් මම ඉංග්ලන්ඩ් වලට යනවා. ඉංග්ලන්ඩ් වලට ගිහිල්ලා එතනින් තමයි මං හිතන්නේ අර පිටරට ජීවත් වෙනවා වෙලා ඉන්ඩිපෙන්ඩන්ට් වෙනවා කියන එක බලන්න. මොකද අර පිටරටට යද්දිත් කිසිම දෙයක් මොකොත් උයන්න දන්නේ නෑ. එහෙම තනියෙන් ජීවත් වෙලා නෑනේ කවදාවත්. වයස කීයද ඔය? මම ඇපිට් යද්දී වයස 19යි හරි 20යි හරි. ඉංග්ලන්ඩ් යද්දී 22යි. අවුරුදු 22යි. ඉතින් 22 ඉඳන් 27 වෙනකල් 2002 ඉඳන් 2007 වෙනකල් මම ඉංග්ලන්ඩ් වල හිටියා. ඊට පස්සේ කෙටි කතාව ඉංග්ලන්ඩ් වල ග්‍රැජුවේට් වෙලා අර අපිට හැමදාම එනවනේ අපේ රටට මොනවා හරි කරන්න ඕනේ කියලා දෙයක්. ඉතින් ලංකාවට ඇවිල්ලා වැඩ කරනවා කියලා ආවා. ලංකාවේ මගේ තියෙන ස්කිල්ස් ක්වොලිෆිකේෂන්ස් වලට මට හරියන රැකියාවක් හම්බුනේ නැහැ. කරාද ලංකාවේ ජොබ් එකක්? ඔව් ලංකාවේ ජොබ් 3-4ක් කරා. ඇඩ්වර්ටයිසිං ඒජන්සි එක ක්‍රියේටිව් මාකටිං ජොබ් එකක් කරා. මම හිතුවා රුපියල් 7000යි ලංකාවට ආපු ගමන් මට දුන්න පඩිය. මේකට ගද්දි පඩිය කිව්වෙත් හරි ඒව පස්සේ කතා කරනවා. ඉතින් මම අර සිස්ටම් එක එහෙම ලංකාවේ වැඩ කරලා නැති හින්දා ලොකුවට යන්න ඉස්සෙල්ලා සිස්ටම් එක දන්නේ නැහැ. මේ ඒක හින්දා I think ඔහේ ගිහලා වැඩට ගියා. ඊට පස්සේ තව VoIP T සේවා කියලා බලලා කමියුනිකේෂන් ටෙලිකමියුනිකේෂන් VoIP සර්විසස් ප්‍රොවයිඩ් කරන කම්පැනි එක වැඩ කරා. I think මම හිතන්නේ ඒක ඉතින් පඩි හරියට ගෙවන්නේ නැති එක ඒක ඒගොල්ලන්ගේ මේ වැරද්දක් නෙමෙයි. ඉතින් ඒවත් ඒ කාලේ ස්ටාර්ට්අප්ස් ඉතින් ඒකින්ද කියන්නේ ස්ටාර්ට්අප් කල්චර් එක මේ අර පොඩ පොපියුලරයිස් වෙන්න ඉස්සෙල්ලා මම කියන්නේ 2008 2009 වගේ. ඊට පස්සේ තමයි මම ඩිසයිඩ් කරන්නේ මගේ පෝස්ට් ග්‍රැජුවේට් ස්ටඩීස් වලට කොහේ හරි යන්න ඕනේ කියලා. ඉතින් කැනඩා වලට එනවා. කැනඩා වලට ඇවිල්ලා පෝස්ට් ග්‍රැජුවේට් ඊට කලින් දැන් software engineering නේද ඉස්සෙල්ලාම කරා කිව්වේ. දැන් එතකොට ඇඩ්වර්ටයිසිං වල වැඩ කරේ කොහොමද? කොහොමද? මෙහෙමනේ software engineering කරේ ආසාවෙන් නෙමෙයිනේ. අර කරන්න දෙයක් තියෙන්නේ. කරන්න මුකුත් නැතිකොට
තියෙන හොඳම ඔප්ෂන් එක තෝරනවා වගේ ගත්තවා තෝර ඊට මට ඉංග්ලන්ඩ් වලට ගියාම තේරුණා අම්මාට සිරි මාරයිනේ මේ අපිට මේ කියන්නේ graphics පැත්තෙන් නැත්තම් 3D එතකොට මේ movie effects ඒවා වලට වෙන avenues තියෙනවා. දැන් එතකොට මම අවුරුදු 2ක් මේ ඩිග්‍රිය කරලා දැන් ආයෙ ඕක මාරු වෙලා ආයෙ කෝස් ෆී ගෙවගෙන කරන මේ පටන් ගත්ත එක ඉවර කරලා දානවා කියලා හිතලා ඒක ඉවර කරා. ඉවර කරලා ඊට පස්සේ තමයි මම ඒ කියන්නේ මම මාස්ටර්ස් වලට මම කරේ අතරම ෆිල්ම් ස්ටඩීස් ඒ කියන්නේ ෆිල්ම් මාකටිං ප්‍රොඩක්ෂන් ඇන්ඩ් ඩිස්ට්‍රිබියුෂන් තමයි මම මගේ පෝස්ට් ග්‍රැජුවේට් ස්ටඩීස් වලට කරේ. ඉතින් ඊට පස්සේ හැමම අවුරුදු 5ක් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරා E1 කියලා කැනඩා වල ලොකුම ඉන්ඩිපෙන්ඩන්ට් ඩිස්ට්‍රිබියුටර්. ඉතින් Hunger Games, Expendables එතකොට තව ඔය kids brands ගත්තොත් Peppa Pig, PJ Masks ඔය ඔක්කොම brands වල මම brands එක වැඩ කරලා තියෙනවා. right. එතකොට දැන් ඔන්න කැනඩා වලටත් ගියා. කැනඩා වලට ගිහිල්ලා ඔය Dragons Den යන්න කලින් ඔය මේ ස්නීකට පටන් ගන්නත් කලින් ඒ අන්තිමට අර ඔයා වෙලෝපු ජොබ් එක මොකක්ද සහ එතනින් කොහොමද ඔයා මේ ඩ්‍රැගන්ස් දෙන්න එකට එන්නේ කියන කතාව පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඔව් එලව් ජොබ් එක අර ජොබ් එකම තමයි. මේ ඒ කියන්නේ E1 එකේ මම මාකටිං මැනේජර් කෙනෙක් හැටියට වැඩ කරා. අවුරුදු 5කට චුට්ටක් වැඩියෙන්. ඉතින් ඒක එතන උනේ ඇත්තටම එලෙව්ව හේතුව කියන්නේ එලෙව්ව නෙමෙයි. එතන මැසිව් ලේ ඔෆ් එකක් උනේ. මොකද Fox උයි Sony ඩීල් එකක් දාලා ඉවරලා අපේ කම්පැනි එකේ එකත් එක මර්ජ් කරා. ඒ කියන්නේ අපි හිටපු ඩිවිෂන් එක මර්ජ් වුණා. ඒක හින්දා තමයි අපි ඒ කියන්නේ ටීම්ස් දෙකක් ඒ පැත්තෙන් එක ටීම් එකයි අපේ පැත්තෙන් එක ටීම් එකයි දෙකක් සෙට් වුණා. ඉතින් ඒකට obviously acquire වෙන කම්පැනි එකේ ටීම් එක තමයි ලේ ඔෆ් වෙන්නේ ගොඩාක් වෙලාවට. ඉතින් ඒක ඒ වගේ වුණා. ඉතින් එහෙම වුණාම පස්සේ තමයි මම හිතුවේ මට මේ මම එහෙම වෙලත් මම ඇත්තටම කියන්නේ දැන් ස්නීකර් ටබ් කියන බිස්නස් එක පටන් ගත්තාම පස්සෙත් මාස 6ක් විතර යනකල් ඒ කියන්නේ දැන් දන්නේ නැහැනේ දැන් ස්ටාර්ට්අප් එකක් නේ. ඒතකොට ස්ටාර්ට්අප් එක කියන්නේ තනියෙන් සෝලෝ ස්ටාර්ට්අප් නේ. කවුරුත් හිටියේ නැහැ. මම කොමරි වෙන කම්පනීස් වල ඉන්ටර්වියුස් වලට ගියා. මම තව කම්පැනි එක මාස 6ක් මම හිතන්නේ තව ප්‍රොඩක්ෂන් කම්පැනි එක වැඩ කරා. එහෙම ඉද්දි තමයි මට තේරුනේ මේක මෙහෙම ඒ කියන්නේ බාගෙට කරලා මේක හරියන්නේ නැහැ. මම ෆුල් මේක තමයි මම ඩිසයිඩ් කරන්නේ මේක දිගටම කරනවා කියන එක. මේ වා කියන්නේ ඉතින් Dragons Den පිච් එකට යන දවසෙත් වැඩට ඒ අර මම 6 months මම හිතන්නේ පටන් ගන්න 6 months වලට ටිකක් වැඩි මම හිතන්නේ Dragons Den යද්දි. මොකද මම E1 එකෙන් අස්සුන ගමන්ම පටන් ගත්තා. මට ටයිම්ලයින් එක එච්චරම හරියට මේ ෂුවර් නෑ. නමුත් මට මතක හැටියට මම වැඩට ගිහිල්ලා තමයි පිච් කරන්නත් ගියේ. ඒ සුමානෙම මම අස්සුනා මට මතක හැටියට. right. ඒකත් එක්කම අස්සුනා. ඔව් ඒකත් එක්ක Dragons Den පිච් කරලා කොහමත් සති දෙකක් වගේ ඇතුළත මම ඒ කියන්නේ එතනින් අස්සන කොහමත් ඒක 6 month contract එකක් කරේ. ඉතින් මගේ contract එක ඉවර වුණා. මම එහෙමම මේ වුණා. කියන්නේ consulting වගේ එකක් කරේ. okay. දැන් අපි යනවා Dragons Den එකේ කතාවට. ඒ අතරේ මම මැසේජ් එකක් දෙනවා මේ ඉන්න කට්ටියට මේ ඩිස්කෂන් එක ඕන වෙලාවක ඔයාලට ඉන්ටරප්ට් කරන්න පුළුවන්. අත උස්සලා hands up කරන්න, raise hand කරන්න. එතකොට අපි ඔයාලව ගන්නවා. ඕන දෙයක් අහන්න chat එකේ දාන්නත් පුළුවන්. නමුත් අපි කැමති වීඩියෝ ඔන් කරලා ඔයාලා ඇත්තටම කතා කරලා කියනවා නම් ඉතින් මේක එහෙම මේ මුකුත් මෙහෙම අර උස් පහත් ભેදයක් නැහැ. මේක එන common forum එකක්. ඒ නිසා ඕන දෙයක් අහන්න කරන්න පුළුවන්. දැන් ඔන්න හොඳම තැන. දැන් අපි අහලා තියෙන්නේ Dragons Den එකට ගිහිල්ලා ඉවරලා අර කිව්වා වගේ පිච් එකක් කරලා පස්සේ යාලා ඔයාව පිච් කරලා මෙන්න මේ ඉන්වෙස්ට්මන්ට් එකක් ඇවිල්ලා එතනින් පස්සේ තමයි ගේම ගැහුවා කියලා. නමුත් මේ පස්සේ කතාව මං හිතන්නේ ඔච්චර දෙයක් වුණාට ඔයා ඒ ඉන්වෙස්ට්මන්ට් එක අරගෙන නැති පාටයි. අපිට පොඩ්ඩක් ඒ කතාව එක්ස්ප්ලেইন කරන්නකෝ. ඒක අපිට ගන්න දෙයක් ඇති සමහර. කුෂාන් මම පොඩි යෝජනාවක් කරනවා. අපිට ඒ වීඩියෝ එක පොඩ්ඩක් ප්ලේ කරන්න පුළුවන්ද? වීඩියෝ එක විනාඩි 4කුත් ගානක් තියෙනවා. දිග වැඩි වෙයි නේද? alright. වීඩියෝ එකේ කට්ටියට ලින්ක් එක දාන්න බලන්න මං හිතන්නේ. right. අපි නිර්මලේ වට ලින්ක් එක දාන්න පුළුවන් නේද chat එකට? right okay. අපි ඒක ඇත්තටම මේ කමාජ් ඒක තමයි අපේ මේ ටීස් එක විතර අපි පාවිච්චි කරේ. ඒකෙන් තමයි වැඩි දෙයක් ආවෙත් මෙතනට. අපි දාලා තිබ්බා. right හරි කතාව. right. එතකොට ඉතින් Dragons Den යන්න opportunity එක ඇත්තටම එන්නේ බිස්නස් එක පටන් ගත්ත ගමන් ඒගොල්ලෝ මට රීච් අවුට් කරලා කියනවා මේ මෙහෙම ෂෝ එකට එන්න කියලා. එතකොට මම හිතන්නේ
බිස්නස් එක පටන් මාසයක්වත් නැහැ රෙවෙනියු නැහැ. ඉතින් මම ඒ වෙලාවේ තේරුම් ගන්න මේක මාර හොඳ ඔපචුනිටි එකක් වුණාට මම රෙවෙනියු කිසිම දෙයක් එච්චර නැතුව ගිහිල්ලා එතන නිකන් සවුත් වෙන්න ඕනේ නැහනේ. මොනවා වුණත් කියලා වෙලා මම ඒගොල්ලන්ට මම ඒ ප්‍රොඩියුසර්ට කියනවා මෙහෙමයි දැන් අපි පටන් ගත්ත ගමන් අපි will try again next year වගේ මොකක් හරි يعني සීසන් එකක් මැද හරි තමයි කතා කරේ කොහොමද ටයිම්ලයින් පිළිබඳ මගේ පොඩි පොඩි ගැටලු තියෙනවා ඉතින් ඒවා ගණන් ගන්න එපා සමහරලාට එහාට මෙහාට වෙනවා සිද්ධි ඊට පස්සේ මම ඊළඟ අවුරුද්දේ ඔඩිෂන්ස් යද්දී එතකොට රෙවෙනියු කියන්නේ ඔය තිබ්බ රෙවෙනියු තමයි මම හිතන්නේ පළවෙනි අවුරුද්දේ අපි පළවෙනි මාස 6 වගේ 250,000 වගේ රෙවෙනියු කරා ඉතින් මම හිතුවා ඒ ගාන හොඳයි කියලා ඉවර වෙලා මම ඒ ප්‍රොඩියුසර්ත් එක්ක කියන්නේ හොඳ මගේ හොඳ රිලේෂන්ෂිප් එක බිල්ඩ් කරගත්තා ඒ වෙලාවේ කතා කරලා අපි මේවා එක්ස්චේන්ජ් කරගෙන කියන්නේ හරි මේ ලොකුකම් දාන්නේ නැතුව ඉතාමත්ම සුහද මේ සම්බන්ධයක් ඇති කරගත්තා. ඉතින් එතනින් තමයි මං හිතන්නේ ඒ මගේ සීසන් 12 හරි මතක නෑ එක. ඒ සීසන් එකට යන්න හම්බුනේ ඒකත් මම ගිහිල්ලා ඉවරලා ප්‍රොඩියුසර්ස්ලාට පිච් කරා මුලින්ම. ප්‍රොඩියුසර්ස්ලාට පිච් කරාන් පස්සේ ප්‍රොඩියුසර්ස්ලා තමයි ඩිසයිඩ් කරන්නේ මේක ඩ්‍රැගන්ස්ලා ඉස්සරහා පිච් කරන්න හොඳ ප්‍රොඩක්ට් එකක්ද කියලා. ඉතින් ඒක එහෙම පිච් කරත් ඒක ටීවී ඇප්ලේ හම්බෙන්නේ ගැරන්ටීඩ් නෑ. මොකද මං හිතන්නේ 1000ක්ද කොහෙද එහෙම පිචර්ස් තියෙනවා එකෙන් 150ක් හරි මොනවා හරි තමයි ටීවී එකේ ඔක්කොම රෙකෝඩ් කරාට ඒගොල්ලෝ ඒ වගේ හොඳම පිචර්ස් ටික තමයි එයා කරන්නේ. කොමරි ඉතින් ඒ ඔපචුනිටි එක හම්බුණා ඒගොල්ලෝ ඉස්සරහට යන්න ගිහිල්ලා පිච් කරා. ඒගොල්ලෝ කතාව බලන්න ඒක විනාඩි 7ක හරි 6ක හරි ක්ලිප් එකක්. නමුත් මං එතන පැය එකමාරක් දෙකකට වැඩිය කාලයක් ඉඳන් පිච් කරා. ගොඩක් අය දැන් අපේ ලංකාවේ පොඩි ප්‍රශ්නයක් තියෙනවනේ මොනවා හුවත් වැරදි මොනවා කරත් වැරදි හොයන. ඉතින් ඒ වගේ මං කමෙන්ට්ස් දැකලා තියෙනවා මේකේ බිස්නස් එකේ ඩීටේල්ස් ඒගොල්ලෝ ඇහුවේ නෑ මේ මොකක්ද නම්මනම් කියලා වෙල. එහෙම නෙමෙයි. ඒ කියන්නේ එක්ස්ටෙන්සිව්ලි A to Z ඔක්කොම නම්බර්ස් සහ කස්ටමර් ඇක්විසිෂන් කොස්ට් ද CPA ද ඔය ඔක්කොම හැම දෙයක්ම ඇහුවා. ඉතින් එයා ටයිම් එක විතරයි අර විනාඩි 6-7ක වෙලාව. ඔව් එයා ටයිම් එක විනාඩි ඔව් ඒ කියන්නේ පැය එකමාරක් හරි දෙකක් හරි ගොඩක් වෙලා මේ බෑක් ඇන්ඩ් ෆෝත් එකක් තිබ්බා. අර ටිකේ ටයිම්ලයින් එක හරි අර ඩිසයිඩ් කරන ඒක ඉතාමත් ඉක්මනට උනේ. මොකද ඒ අන්තිමට ඒගොල්ලෝ හදිස්සි කරනවා මේක දැන් මේ ගොඩක් වෙලා බලාගෙන හිටියොත් එහෙම ඒගොල්ලන්ගේ ඩිසිෂන් එක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒකයි එහෙම මේ ගොඩක් කල්පනා කරන්නේ නැතුව ඕක ඕනේ දෙයක් වෙච්ච දෙයක් කියලා ඉවරලා මේකට ඒ ඩ්‍රැගන්ස් 4 දෙනාට මම ගියේ. ඉතින් ඇත්තටම වෙන රියැලිටි ටීවී ෂෝස් වගේ ඒකත් රියැලිටි ටීවී ෂෝ එකක් තමයි. ඒ කියන්නේ එතන වෙන ඩීල් එක හෑන්ඩ්ෂේක් ඩීල් එකක්. ඉතින් අපි ඔයගොල්ලෝ දන්නවා මොන හරි අපි බිස්නස් එකක් කරනවා නම් සාමාන්‍යයෙන් ඔක්කොම අස්සම් කරලා පේපර් වර්ක් කරලා එහෙම සෑහෙන්න එක්ස්ටෙන්සිව් රිසර්ච් එකක් කරලානේ ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්නේ. එතකොට ඉතින් ඒක ටීවී එකේ ඒක දාන්න බැරි හින්දා ඒක එතනින් හෑන්ඩ්ෂේක් ඩීල් එකක්. ඊට පස්සේ තියෙනවා ඩියු ඩිලිජන්ස් ප්‍රොසෙස් එකක් කියලා අවුරුද්දක විතර ප්‍රොසෙස් එකක්. ඒගොල්ලෝ අපිත් එක්ක කතා කරලා හැම මාසෙම මීටින් එකක් තියලා ඉවර වෙලා අපි අපේ ලයික්ස් ඩිස්ලයික්ස් බලනවා. අපි එකට ජෙල් වෙනවද කියලා බලනවා. ඒගොල්ලෝ තාමත් අපි ඒ කියන්නේ බිස්නස් එක ග්‍රෝ වෙන තරමට ඒගොල්ලෝ එතනට සූට් වෙනවද කියලාත් බලනවා. ඉතින් අවුරුද්දක් විතර අපි ඔය ඩියු ඩිලිජන්ස් ප්‍රොසෙස් එක කරගෙන යද්දි මට පර්සනලි තේරුණා මේ 4 දෙනා නෙමෙයි මට බිස්නස් එක මට ගෙනියන්න ඕන තැනට ගැලපෙන්නේ කියලා. කොහොමත් වැලියුේෂන් එකත් එතකොට වැඩි වෙලා කොහොමත් තිබේ. ඒ වැලියුේෂන් එක නෙමෙයි හේතුව. ඇත්තටම මම ලෝවර් වැලියුේෂන් එකක් ඉල්ලුවේ ඒ කියන්නේ ඔක්කොම පට්ට මං ගේම් ප්ලෑන් එකක් ගහලා ගියේ නිකන් ඔය නිකන් ඇඳුම් ඇඳගෙන ගියේ නෑ එතනට. සපත්තු උස්සගෙන. හැම සීසන් එකක්ම බැලුවා. ඩ්‍රැගන්ස් ඩෙන් හැම සීසන් එකේ හැම එපිසෝඩ් එකක්ම බැලුවා. හැම එපිසෝඩ් එකක්ම බලලා අහන්න තියෙන හැම ප්‍රශ්නයක්ම රිසර්ච් කරා. ඒ හැම ප්‍රශ්නකටම උත්තරයක් හදාගත්තා. ෂාර්ක් ටැන්ක් ඒකේ ඇමරිකන් වර්ෂන් එක ඒකෙත් හැම එකක්ම බැලුවා. ඒ කියන්නේ ඔයා කියන්නේ මට පිය වෙනවා කියලා නොවෙම්බර් වල තමයි නෑ සෙප්ටෙම්බර් වල තමයි මං හිතන්නේ සෙප්ටෙම්බර් වල තමයි කිව්වේ නොවෙම්බර් බල පිච් කරන්න ලෑස්ති වෙන්න කියලා. එතකොට මාස දෙකක් විතර. එතකොට මේ අපේ
අපි සින්දු කියන ලහිරු ඉන්න ලහිරු පෙරේරා ඇවිල්ලා ඉවර වෙලා මේ කැනඩා ටූර් එකක් මගේ යාළුවනේ ලංකාවේ ටූර්ස් ආවා මෙහෙත් අපේ ගෙදර තමයි ඉන්නේ. අපි දෙන්න මොන්ට්‍රියල් ගිහිල්ලා ඉද්දි තමයි මට ඊමේල් එකක් ආවිත් ලහිරුත් හිටියා මං කිව්වා හරි වැඩේ දැන් වැඩේ චේන්ජ් වෙන්න යන්නේ කියලා මං කිව්වා. ඉතින් ලහිරු හැම වෙලාවෙම මට සපෝට් කරනවා. මාත් අපේ කට්ටියක ඉතින් වැඩවලට මේ සපෝට් කරනවා. ඉතින් ඒකින්ද ඉතාමත්ම වැඩේට සතුටු වෙනවා. කොහොම හරි මේ මම හරියට ප්ලෑන් කරලා ගියේ සහ මට එතනට ගියාම අපි එතනට ගිහලා ඊට පස්සේ ඩියු ඩිලිජන්ස් ප්‍රොසෙස් එක යද්දී මට තේරුණා මේගොල්ලෝ නෙමෙයි මේ වැඩේට ගැලපෙන කියලා. ඒගොල්ලෝ හොඳ ඉන්වෙස්ටර්ස්ලා හොඳ ගොඩාක් බිස්නසස් බිල්ඩ් කරපු කට්ටිය. හැබැයි ඩිජිටල් ප්‍රොඩක්ට් එකක් මේක. ඩිජිටල් ප්‍රොඩක්ට් එක නෙමෙයි ඩිජිටලි ඩ්‍රිවන් ඩේටා ඩ්‍රිවන් ප්‍රොඩක්ට් එකක්. සහ මේක මට ගෙනියන්න ඕනේ තැනට මේක නීෂ් ප්‍රොඩක්ට් එකක් නිසා මේක ගොඩක් කමර්ෂලයිස් කරන්න මේක يعني හරි බැලන්ස් එකකින් යන්න ඕනේ දෙයක්. ගොඩාක් කමර්ෂලයිස් කරොත් එහෙම වැලියු එක උතන තියෙන වැලියු ප්‍රොපොසිෂන් එක පොඩ්ඩක් නැති වෙන්න පුළුවන්. ඒක මම කල්පනා කළා මම හිතුවා මේක නෙමෙයි මට කරන්න ඕනේ කියලා වෙලා. ඉතින් මම ඒ අවස්ථාවේදී අපි දෙගොල්ලම කතා වෙලා මේක අපිට ගැලපෙන්නේ නැහැ දැනට, but we'll make sure we'll work together in the future on another project කියලා වරලා. ඉතින් එහෙම කතා කරලා සතුටින් සමාදානෙ විසිර ගියා. දැන් මම දැන් වැඩ කරනවා මිෂෙල් රෝමනෝව් කියන්නේ මම ඩීල් එක නොගත්ත ගර්ල්ස්ලා දෙන්නෙක් ඉන්නවා. ඒකේ ඉන්දියන් එක්කෙනා නෙමෙයි අනිත් එක්කෙනා. මිෂෙල්ගේ කම්පැනි එකක් තියෙනවා ක්ලියර් බැංක් කියලා. ඉතින් අපි ඒගොල්ලෝ අපේ ෆන්ඩිං වලට ඒක හරි ඉනොවේටිව් ෆන්ඩිං ප්ලැට්ෆෝම් එකක්. ක්ලියර් බැංක් ඔයගොල්ලෝ බලන්න ඒක ඇක්සස් තියෙන නෝර්ත් ඇමරිකන් කට්ටියට සහ මම හිතන්නේ ලංකාවේ ඒවට ඇක්සස් නැහැ. ඒ කියන්නේ එහෙම ෆන්ඩිං ගන්න බෑ. නමුත් ඒක පොඩ්ඩක් හිතලා බලන්න. ඒක මාර ප්ලැට්ෆෝම් එකක්. කම්පැනි එකට ඉක්විටි දෙන්නේ නැතුව රෙවෙනියු වලින් පර්සන්ටේජ් එකක් අරගෙන ෆන්ඩ් කරනවා. ඉතින් ඒක මාර ඉනොවේටිව් අප්‍රෝච් එකක්. කාට හරි ලංකාවේ මේ වගේ පටන් ගන්න පුළුවන් නම් මරු. right interesting අපේ පළවෙනි question එක නා මගේ ප්‍රශ්නෙට යන්න කලින් මම ඒක අහලා ඉන්නම්. ආයික මට කවුද ඉතින් එයා අහන්නකෝ මේ සෑම් අහන්නකෝ කෙලින් අහමු. Oh, come on. Nice to get to know you. හඳුනා ගැනීම ලැබීම සතුටක්. මේ ගෙදර සද්ද බද්ද නිසා මම ටෙක්ස්ට් එකෙන් දැම්මේ. ඔයා අර achievement එකට congratulations. තාමත් dragons like touch එකේ ඉන්නවද? කොහොමද dragons ලා ඔයත් එක්ක මේ interact වෙන්නේ? එහෙම කියලා අපිට පොඩ්ඩක් share කරන්න පුළුවන්ද? මොකද අපි දන්නේ හැටියට ඒගොල්ලෝ පතාක යෝධයෝ ව්‍යාපාර ශේෂ්ත්‍රයේ. ඔව් මෙහෙමයි සෑම්. ඇත්තටම මේ ඉතින් ඇත්තම කතාව කිව්වොත් එහෙම ඩේලි ටච් එකේ නෑ. මොනවා හරි ඇඩ්වයිස් එකක් වගේ දෙයක් ගන්න පුළුවන් වුණොත් එහෙම එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා මම රීච් අවුට් කරන. ඉතින් ඒ කියන්නේ එහෙම ඉතාමත්ම ක්ලෝස් රිලේෂන්ෂිප් එකක් ඉතින් ඇත්තටම නෑ. මොකද ඒගොල්ලෝ පෝර්ට්ෆෝලියෝස් ගොඩාක් මැනේජ් කරන ඉතාමත්ම බිසි කට්ටිය නිසා. ඉතින් මං එහෙම කාටවත් කරදර කරන්න කැමතිත් නෑ. උනට මට ඒ හා සමානව ඉන්න ටීවී එකේ නැති කොට්ටාශයක් හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ කැලිබර් එකේම කට්ටිය. ඉතින් ඒගොල්ලොත් එක්ක ඉතාමත්ම දැන් මේ ළඟදී ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරා. ඒක තාම පබ්ලික් නැති හින්දා මට කාටවත් කියන්න බෑ. මේ කියන්නේ ස්නීකර්ටබ් කෝපරේෂන් අපේ හෝල්ඩින් කම්පැනි එක ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් මේ ළඟදී ඊයේ තමයි ඩීල් එක ක්ලෝස් කරේ. ඉතින් තාම පබ්ලික් නැති හින්දා ඒක මට කියන්න බෑ. ඒ වගේ අවස්ථාවල එච්චර ලොකු දෙයක් මම කරලා නැති හින්දා ඒ වගේ නුවන්සස් බලන්න ගොඩක් වෙලාවට ඒ වගේ කට්ටියට කතා කරනවා. ඩ්‍රැගන්ස් ලගේ මිෂෙල්ගේ කම්පැනි එකත් එක්ක ඉතාමත්ම ළඟින් වැඩ කරනවා. ඒ කම්පැනි එකේ අනික් ලීඩර්ෂිප් ටීම් එකේ කට්ටියත් එක්ක ඉතාම ළඟින් වැඩ කරනවා. ඒ වුණාට එහෙම ලොකු පර්සනල් රිලේෂන්ෂිප් එකක් නෑ ඇත්තම කිව්වොත්. බොරුවට කියන්න පුළුවන් හොඳ යාළුවෝ කියලා එහෙම නෙමෙයි. Okay, thank you so much. right එතකොට මේ කමච් තාමයක් දැන් මොනවාද ඔය සබස්ක්‍රිප්ෂන් මොඩල් එක දැන් අපි සබස්ක්‍රිප්ෂන් කියලා කිව්වට ඔය බිස්නස් මොඩල් එක සහ ඒකේ අර අනිත් ඒවාත් එක්ක මොකද්ද වෙනස? දැන් හැමදාම සපත්තු ගෙදරට එනවද නැත්නම් ඒක හොබි එකක් විදිහට මිනිස්සු ගන්න එකක්ද? ඇයි මොකක්ද පොඩ්ඩක් ඒ සබස්ක්‍රිප්ෂන් මොඩල් එක පැහැදිලි කරලා ඉන්නකෝ අපිට. ඔව් මම හිතන්නේ සබස්ක්‍රිප්ෂන් මොඩල් එකේ සපත්තු මේ ගොඩාක් දේවල් තියෙනවා. පෙට් ප්‍රොඩක්ට්ස් එතකොට සැනිටරි මේ ගෑනු අයට සැනිටරි මේ අපිට ලංකාවේ ලොකු ප්‍රශ්නයක් වුණානේ අර සැනිටරි මේවා ඒ වගේ කියන්නේ
මන්ත්ලි සැනිටරි සප්ලයිස් මොනවද ඕනේ කියන්නේ ඒගොල්ලන්ට රිලැක්ස් කරන කාමින් ටී එකක් එක්ක බුක් එකක් එක්ක නැත්නම් ඩිජිටල් මොකක් හරි ප්‍රොඩක්ට් එකක් එක්ක ඊබුක් එකක් එක්ක එහෙම යවනේ මේ වගේ මාර ඉනොවේටිව් අමුතු ඇවනියුස් වලට ගිහිල්ලා තියෙන එකක් තමයි සබ්ස්ක්‍රිප්ෂන් බිස්නස් මොඩල් එක. එනවා කියන්නේ දැන් ටෙස්ලා සබ්ස්ක්‍රිප්ෂන් මොඩල් අපට ටෙස්ලා නෙමෙයි ඩිරෙක්ට්ලි ඒ වුණාට EVs ඉලෙක්ට්‍රොනික් වෙහිකල්ස් රෙන්ට් නෙමෙයි සබ්ස්ක්‍රයිබ් කරලා ඇති තරම් ඔයාලට මාසෙට ඕනේ තරම් එක ජාතිය වෙහිකල්ස් ඩ්‍රයිව් කරන්න පුළුවන් සබ්ස්ක්‍රිප්ෂන් එකක් තියෙනවා. පෝෂ් පටන් ගත්ත සබ්ස්ක්‍රිප්ෂන් එක. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ රේන්ජ් එකේ තියෙන ඔක්කොම කාර්ස් ඔයා සබ්ස්ක්‍රිප්ෂන් ෆී එකක් ගෙවුවම ඔයාලට සතියෙන් සතිය කාර්ස් මාරු කර ඩ්‍රයිව් කරන්න පුළුවන්. ඉතින් අර අපි ලීස් එකකට යනවා රෙන්ට් කරනවා වගේ ඒ වගේ සබ්ස්ක්‍රිප්ෂන් මොඩල්ස්. ඉතින් ඕවා සබ්ස්ක්‍රිප්ෂන් මොඩල් එක මුලින්ම පටන් ගත්තේ ඔය ඩොලර් ෂේව් ක්ලබ්, ලූට් ක්‍රේට් ඒ වගේ ප්‍රොඩක්ට්ස් වලින්. ඉතින් ඒකේ මේන් මං හිතන්නේ ලක්ෂණය නැත්තං මේ කොලිටි එක තමයි රිකරිං රෙවනිව්. ඒ කියන්නේ හැම මාසෙම රිනිව් වෙන රෙවනිව්. ඉතින් සපත්තු වලට ආවම ඒක පොඩ්ඩක් ඒක චුට්ටක් වෙනස් වෙනවා. මෙහෙමයි ඉතින් සමහර වෙලාවට 1 month කරන අය ඉන්නවා, 3 months කරන අය ඉන්නවා. ඉතින් අර පොඩි churn එකක් ඕකට ඇඩ් වෙනවා. නමුත් අර ඕක at the end of the day ඔක්කොම ඉන්නේ disposable income එකක් තියනවද නැද්ද කියලානේ. කියන්නේ අපේ බේසික් අවශ්‍යතා ඉතුරු කරගත්තාන් පස්සේ අපිට disposable income එකක් තියනවද අනිත් ආසාවල් වලට වියදම් කරන්න කියලානේ. ඉතින් මේ රටවල් වල ගොඩක් වෙලාවට එහෙම තියෙනවා. ඉතින් ඒකින්ද මේ වගේ business model එකක් සහ මේ වගේ concept එකක් මේ වගේ රටවල් වලට North America වගේ regions වලට වැඩ කරනවා. ඉතින් ඒක තමයි ලංකාවේ ගොඩක් අය මගෙන් අහලා තියෙනවා අපිට සබ්ස්ක්‍රිප්ෂන් බිස්නස් එකක් කරන්න බැරි කියලා. මං හිතන්නේ e-commerce තව ස්ට්‍රෝං වෙන්න ඕනේ. e-commerce වල තවත් පැතිකඩක් වෙලා තියෙන සබ්ස්ක්‍රිප්ෂන් වගේ බිස්නසස් පටන් ගන්න මුලින්ම e-commerce ස්ට්‍රෝං වෙලා තියෙන්න ඕනේ. මිනිස්සු මුලින්ම මං හිතන්නේ e-commerce එක ෆැමිලියර් වෙලා මං හිතන්නේ පැන්ඩමික් එක වුණාන් පස්සේ ඒක සෑහෙන්න දුරට ටික වෙලා තියෙනවා. කියන්නේ තාම ඉන්නවනේ ක්‍රෙඩිට් කාඩ් එකක් දාන්න බය සහ ක්‍රෙඩිට් කාඩ් එකක් නැති කට්ටිය තාම ගොඩක් ඉන්නවනේ. ක්‍රෙඩිට් කාඩ් එකක් හෝ ඩෙබිට් කාඩ් එකක් අනිත් එක ලංකාවේ පේමන්ට් ගේට්වේස් ඉතාමත්ම මම ලංකාවේ වැඩක් කරන්න ගිහලා පේමන්ට් ගේට්වේ එකක් ගන්න එහෙන කට්ටක් කෑවා. ඒ කියන්නේ හරි අමාරුයි. කියන්නේ මට මෙහෙ පේමන්ට් ගේට්වේ එකක් ඕපන් කරන්න පුළුවන් within 10 minutes මගේ ඔක්කොම කම්පැනි රෙජිස්ට්‍රේෂන් ඩීටේල්ස් ලංකාවේ පේමන්ට් ගේට්වේ එකක් ඕපන් කරන්න. එහෙන මම දැන් ළඟදී ඒක වෙනස් වුණා කියලා මට කියලා තියෙනවා කට්ටිය. නමුත් ටෙක්නිකලි ලංකාවේ මොන හරි ලීගල්ලි වැඩක් කරන්න ටිකක් අමාරුයි. කියන්නේ රෙජිස්ට්‍රේෂන් එකක් ගන්න, කම්පැනි රෙජිස්ට්‍රේෂන් ඔන්ලයින් නෑ. ඔය වගේ ගොඩක් ප්‍රශ්න ඉතින් තියෙනවා. මට කම්පැනියක් මෙහි ඉන්කෝපරේට් කරන්න පුළුවන් පැය භාගයක් ඇතුළත. right. එතකොට මේ ලංකාවේ කමංජ් ඔය ඩිජිටල් නොවන සබ්ස්ක්‍රිප්ෂන් මොඩල් එකේ බිස්නස් මුකුත් නැද්ද? ඔයා දන්න තරමේ. ලංකාවේ දෙක තුනක් තියෙනවා. මං හිතන්නේ පටන් අරගෙන කුෂාන් මට පින් පොයින්ට් කරලා කියන්න බෑ මේක කියලා ඉවරලා උනට කොමත්තර මට ඔය දෙතුන් දෙනෙක් කියලා තියෙනවා ඔයාගෙන් ඉන්ස්පයර් වෙලා අපි පටන් ගත්තා කියලා වෙලා දෙක තුනක් තියෙනවා. මට එහෙම off the top of my head මට මතක නෑ මොනවද කියලා වෙලා. මම හිතන්නේ දෙකක් තුනක් තියෙනවා. මම දන්නේ නැහැ කොච්චර successfulද කියලා ඉවර වෙලා. මොකද ගොඩක් වෙලාවට දැන් අපේ subscriptions guarantee වෙන්නේ cash on delivery වලින් නෙමෙයිනේ. අපි කලින් ඔක payment pay වුණාම පස්සේ දැන් ලංකාවේ ගොඩක් cash on delivery කියන දේ වෙනවා. මේ රටවල් වල එහෙම එකක් නැහැ. cash on delivery කියලා එකක් වෙන්නේ නැහැ ගොඩක්. ඒ කියන්නේ ඉතාමත්ම මම හිතන්නේ 100ට එකක්වත් නැතුව ඇති මම දන්න තරමට. මොකද cash on delivery එකක ඕන වෙලාවක customer කෙනෙක්ට product එක refuse කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ එහෙම නෙමෙයි කලින් pay කරලා prepaid method එකකට තමයි මේක යන්නේ usually first month again first week of the month වගේ charge වෙලා last week of the month හරි within 3 weeks වගේ deliver කරන schedule එකකට තමයි මේ වැඩේ යන්නේ. ඉතින් ඒකින්ද ඔය ටිකක් වෙනස් කතන්දරේ. super. අපිට තව question එකකුත් එනවා අපේ කතාව යන අතරේ. අපි දැන් මේ අතරම කමාෂි live story එක තමයි කතා කරගෙන යන්නේ. specifically කියලා එකක් නෑ. ඒකේ අපිට ගන්න තියෙන ඒ timeline එක අතරතුර එක තැන් වලින් අපිට ගන්න තියෙන දේවල් ටික උකහා ගන්න තමයි යන්නේ. අපිට ප්‍රශ්නයක් එනවා මේ දිලීප් අයියා මම ඔයාගේ question එක ගන්නම් ඊට කලින් මේ අපිට එව්වා අදිනි දිනේත්‍රා ඔයා අපි කැමති අහනවනම් මේ ටෙක්ස්ට් එකටත් වඩා අදිනි ඉන්නව නේද?
ඔව් මම ඉන්නවා මේ මම අදිනේ මේ සමන්තා මේ මට දැනගන්න ඕන අර ඉක්කිට මේ ෆන්ඩින් නැතුව වෙන මෙතඩ් එකක් කිව්ව නේද මොකක්ද ඒක? ඒක ක්ලියර් බැංක් කියලා ඉවර වෙලා ඔයගොල්ලෝ රිසර්ච් කරලා බලන්න ඒක මේ මම හිතන්නේ ලංකාවට ඒකට ඇක්සස් නැහැ පිටරටක ඉන්න කෙනෙක්ට නම් ඇක්සස් තියෙනවා ඒක බේසිකලි ඒක කරන්නේ ඔයාට ස්ටාර්ට්අප් කැපිටල් හැබැයි මේම ඒක ෆන්ක්ෂනින් කම්පනියක් වෙන්න ඕනේ 20,000 වලට වැඩිය මාසෙට රෙවෙනියු කරන ඩොලර්ස් ඉතින් එතකොට එක්විටි ෆන්ඩින් නැතුව බේසිකලි ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලෝ ලෝන් එකක් වශයෙන් යම් ප්‍රමාණයක් මොකක්හරි සල්ලි ප්‍රමාණයක් ලබා දෙනවා ඒක ඔගොල්ලො ගෙවන්නේ ඔයාගේ රෙවනිියු පසන්ටේජ් එකකින් එතකොට මාසට රෙවනිියු වලට කැපෙන්ඩ තමයි ඒ පසන්ටේජ් එක ආය ගන්න ඒකට ෆී එකක් තියෙනවා නමුත් ඕවරෝල් කිසිම එක්විට එකක් දෙන්න නැතුව ස්ටාර්ට් ෆන්ඩ් කරන්න ලේසි ක්‍රමයක්ත්තම හැබැයි මෙහෙමයි එක ස්ටාර්ට් එක පටන්ගත්ත ගමන් කිසිම ට්‍රක් රෙකෝඩ්ඩයක් නැතුව කරන්න බෑ ඉතින් ගොඩක් කොමස් බිස්නසස් වලට තමයි එක ක්ලියර් බැංක් හරි දැන් මම හිතන්නේ නම ක්ලියර් කෝ කියලා මාරු කරලා තියෙනවා Google කරලා බලන්න right මම හිතන්නේ උත්තරේ හම්බුණා දිලීප් අයියා මම ගන්න try කරන වීඩියෝ එකත් on කරගත්තොත් මට ආව ස්පොට්ලයිට් කරන්න පුළුවන් right okay පේනවද කුෂන් අයිබෝන් කමාජ් අයිබෝන් තාරක ඔයා කියපු දෙයට පොඩි දෙයක් එකතු කරගන්න ඕනි වුණා මේ ලංකාවේ කියන්නේ සබ්ස්ක්‍රිප්ෂන් මොඩල් එකක් වැඩ කරන්නේ නැති වෙන්නේ ඇයිද කියන එක සමහරවිට ඔයා මේ ගැන දැනටමත් ස්ටඩි කරලා ඇති. ඒකේ මේ මම කිව්ව මතකයි කොහේ හරි තැනක මේ කියන්නේ සයිකොලොජිකල් ඕනර්ෂිප් ඇන්ඩ් කන්සියුමර් බිහේවියර් කියන එක යටතේ ඒ කියන්නේ ආසියාතික මිනිස්සු කැමති මේ sense of ownership කියන එකට sense of enjoyment එක කියන එකට වැඩිය. කියන්නේ ලදරමක් හරි කමන්නේ තමන්ගේ කරගන්න අර ඔයා කියනා වගේ පෝෂේ වගේ ඒ කියන්නේ සබ්ස්ක්‍රිප්ෂන් මොඩල් එකකට මෙයා වෙලා මොකද කවදාවත් එයාට ඕන් කරන්න බෑනේ ඒක. කියන්නේ මේ ඒ රේන්ජ් එකම එන්ජොයි කරන්න පුළුවන් ඒ වුණාට කවදාවත් එයාට ඕන් කරන්න බෑ. මම මේක කොහේ හරි තැනක කියවලා තිනවා ඒක මට පොඩ්ඩක් ෂෙයා කරගන්න ඕනේ වෙනවා. ඔව් මං හිතනවා ඒක ඔව් එහෙම කතාවකුත් වෙන්න ඇති. right thank you එතකොට right අපි යනවා එතනින් එහාට දැන් ඔය දැන් අපි ඔය බිස්නස් එක ගැන කතා කරා දැන් ඇත්තටම ඔයාට ඔය මේ entrepreneurship mindset එකක් තිබ්බද ඔයාගේ ජර්නි එකට යනකොට කියන්නේ දැන් කැනඩා ගිහිල්ලා ඉගෙනගෙන එහි බිස්නස් එකක් කරලා එහෙම ගේමක් ගහනවා වගේ එහෙම mindset එකකද ඔයා ගියේ එහෙම නැත්නම් මේ බිස්නස් එකක් පටන් ගන්න කරවා මම දැන් කොහෙද කියලා කොහෙද කතාවට සහභාගී වෙනවා මේ accidental entrepreneurs ලාද ඔය එහෙම කෙනෙක්ද නැත්නම් මේ purposely entrepreneur කෙනෙක් වෙනවා කියලා හිතාගෙන පටන් ගත්ත ගමනක්ද මම හිතන්නේ අර අපේ ගෙවල් වලින් ඔළුවට දාලා තිබ්බේ බිස්නස් කරන එක මහා ඒ කියන්නේ අයියෝ මහන්සි වෙලා කොහොමරි අර තැනක රස්සාවක් කරන එක හොඳයි වගේ එකක් තමයි මට වැටිලා තිබ්බේ. ඉතින් මම අර ඒක එක්ස්පීරියන්ස් කරලා තිබ්බේ නැති හින්දා මේක වැඩේට වැටුණාන් පස්සේ තමයි මම හිතන්නේ මට වැඩේ සෙට් උනේ මම එහෙම ප්ලෑන් ඇත්තටම මේ කුෂන් ප්ලෑන් කරේ නෑ. වැඩේ ඇතුළට ආවහන් පස්සේ ෂා මේක මරුනේ මෙහෙම දැන් මොකද entrepreneurship කියන එකට සෙට් වුණාට මගේ අල්ටීරියර් මෝටිව් එක එතන තියෙන්නේ සල්ලි හොයන්නවත් සල්ලි ගොඩ ගහ ගන්න එකවත් නෙමෙයි. ඕක වෙනස්. සල්ලි එපාද? මට ජීවත් වෙන්න ඇති තරමට තිබ්බොත් ඇති. alright. මේමයි ඉතින් අපි අර එක ස්ටෙප් එකෙන් ස්ටෙප් එක සමහරලාට ඉහළ යනවා. නමුත් මං ඉතාමත්ම මම බිලීව් කරන්නේ මට දැන් කොහොමත් ඔය දැන් කම්පැනි එකේ වුණත් එක්විටි ගොඩක් අය මේම මට මේ කතන්දර මම දැකලා තියෙනවා ගොඩක් ඔය මේ අපිව ප්‍රමෝට් කරන්න ටෝක් ෂෝස් වලට අනම්මනම් වලට ගියාම මිලියනය එහෙම කියලා වල දානවා. එහෙම නෙමෙයි මොකද ඒක ඇත්ත එක්විටි පර්ස්පෙක්ටිව් එකකින් ගත්තොත් එහෙම يعني කම්පැනි එක්විටි පර්ස්පෙක්ටිව් එකකින් ගත්තොත් කම්පැනි එකේ වැලියුේෂන් එකත් එක්ක හරි ඒ වුණාට බැංකුවේ එහෙම සල්ලි නෑ. මොකද මේකෙන් ගොඩක් එන රෙවෙනියු ආය වෙන වෙන ඒවට සහ මේක ඇතුළෙම තමයි රොටේට් වෙන්නේ. මොකද අපි ෆන්ඩ් රේසින් කරලා නෑ තාම. අවුරුදු 6ක් කිසිම මේ සීඩ් රවුන්ඩ් එකක්වත් සීරීස් A එකක්වත් ගියා. එහෙම මුකුත් කරලා අවුට්සයිඩ් ඉන්වෙස්ටර්ස්ලා ගෙනල්ලා මේ වැඩේ කරලා නෑ. ඉතින් මෙහෙමයි දැන් අර ක්‍රොස් රෝඩ් එකකට ඇවිල්ලා ඉන්නේ මේක ඒක කරන්න කාලේ හරිද කියලා වෙල ඊළඟ ස්ටෙප් එකට. ඉතින් ඒක හිත කල්පනා කරගෙන යනවා.
නමුත් මං හිතන මම මේ අර වැඩේ ඇතුළේ ඉඳගෙන මේක ඇතුළේ එන challenges ටිකයි ඒ ටික තමයි මං enjoy කරන්න කියලා තමයි මට හිතෙන්නේ. මොකද අනිත් එක ඔක මොන වැඩේ කරත් අන්තිමට at the end of the day වෙන කෙනෙක්ට කරන එකක් නෙමෙයිනේ. එහෙම පොඩි selfish මේකකුත් තියෙනවා. ඉතින් අපි අර මොකද අවුරුදු 5ක් 6ක් වෙන කම්පැනි එකක වැඩ කරලා පරක්කු වෙනකල් වැඩ කරලා මේවා කරලා අන්තිමට at the end of the day අපිට මුකුත් එතනින් කියන්නේ හරි පඩියක් ගෙවුවා තමයි. ඊට එහා කිසිම ඕනර්ෂිප් එකක්වත් මුකුත් නැහැ නේ. ඉතින් ඒක තමයි මම හිතන්නේ මම අගාව කොච්චර පිරිසක් වැඩ කරනවද දැනට? ඇත්තටම කියනවනම් මමයි මගේ පාර්ට්නර්යි මේක රන් කරන්නේ වැඩේ තනිකර මගේ පාර්ට්නර් ජේසන් කියලා මේ එක්කෙනෙක් අපි කියන්නේ මම මිල්ක් ටොරොන්ටෝ කියන බිස්නස් එක පටන් ගත්තා තමයි ආව ඔන් බෝඩ් ගෙනාවේ. මාත් එක්ක ඉස්සර E1 එකෙන් වැඩ කරපු කෙනෙක්. අපි ඔක්කොම අවුට්සෝස් කරලා තියෙන කුෂන් කිසිම ඉන්ටර්නලි මේ වෙයාහවුස් එකේ වැඩ කරන කට්ටිය ඒගොල්ලොත් කොන්ට්‍රැක්ටර්ස්ලා විදිහට එම්ප්ලොයි කරලා තියෙන්නේ. ඇත්තටම ටීම් එකේ කියන්නේ මටයි පාර්ට්නර්ටයි විතරයි. ඔක්කොම අවුට්ස් කරලා තියෙන්නේ මොකද ඒක ලේසි. මේ වගේ රටක ඕවර්හෙඩ් එක වැඩි ඇත්තටම මේ කට්ටියව ගෙනොත් මොකද වර්කර්ස් ඉන්ෂුරන්ස් තියෙනවා පෙන්ෂන් ප්ලෑන් ගෙවන්න ඉතින් ඊට වැඩිය ලේසි සහ ඇඩ්මිනිස්ට්‍රේටිව්ලි වැඩේ ලේසි අවුට්සෝස් කරාම. මොකද්ද මේ අපි අලුත් කට්ටිය චුට්ටක් දැනගන්නත් එක්ක ඒ කියන කතාවට මොන හරි ඇඩ් කරන්න පුළුවන්ද? නැත්නම් ඇත්තට මේක අමාරුද ලංකාවේ කෙනෙකුට ගිහලා ස්ටාර්ට්අප් එකක් එකකින් කරන්න? චුට්ටක් මොන හරි උපදෙසක් දෙන්න පුළුවන් නම් වටිනවා කියලා හිතනවා. ප්‍රදීප් හොඳ ක්වෙස්චන් එකක්. thank you very much ප්‍රදීප්. තාමත් හොඳ සා වෙනස් ක්වෙස්චන් එකක් මම කවදාවත් ඔය ප්‍රශ්න අහලා නැහැ. මරු ඒක මරු. මොකද මං හිතන්නේ අමාරුයි බෑ කියලා කිසිම දෙයක් නැහැ. නමුත් වැඩේට ගියහන් පස්සේ අමාරුයි බෑ කියන දේ ප්‍රැක්ටිකලි වෙනවා. ඒක අර අපි කිව්වට මමත් ඔක කියන කතාවක අමාරුයි බෑ කියලා දේවල් නැහැ. නමුත් වැඩේ කරන්න ගියම අමාරුයි බෑ කියලා දේවල් වෙනවා. ඉතින් ඒක තමන්ගේ ඔළුව තමා තියෙන කොච්චර හදාගෙන තමන්ට ඒ අවශ්‍ය දේ කොච්චර ඕනේද කියන එකද. මම වාගේ අහපු ප්‍රශ්නේ මුලින්ම දකින්න එක තමයි ලංකාවේ කෙනෙක් හැටියට කියන එක. එතනින් මම ඒක අයින් කරන්න කැමති. මොකද අපි හැම වෙලාවෙම ලංකාවේ කෙනෙක් හැටියට කියලා හිතන්නේ නැතුව අපි ග්ලෝබල් සිටිසන්ස්ලා ග්ලෝබල් මයින්ඩ්සෙට් එකකින් හිතන්න පුරුදු වුණොත් වැඩේ ලේසි වෙනවා. ඉතින් අපි අර ලංකාවේ කෙනෙක් හැටියට කියලා අපිම එන්ට්‍රි මේ barrier to entry එකක් එතන මුල තැනදීම දාගන්නවා අපි ලංකාවේ කෙනෙක් හැටියට කියලා. හරි. මට තේරෙනවා ප්‍රශ්නේ කියනවා මයිග්‍රේට් වුණොත් කියලා නේ අහන්නේ කියන එක. මම දන්නවා මේ ගොඩක් ඒක හාද බෑද අමාරුද ලේසිද කියන එක ඩිපෙන්ඩ් වෙන්නේ ඔයා කරන වැඩේ අනුව ගොඩක් වෙලාවට. ඉතින් ඒක වැඩේ ගැන දැනුමක් තියෙනවා නම් වැඩේ ගැන රිසර්ච් කරනවා නම් ෆන්ඩ් රේසින් කියන එක ජෙනරලි කොහොමත් අමාරු. අපිට උනත් ෆන්ඩ් රේසින් දැන් මම ෆන්ඩ් රේසින් කරන්න හැම වෙලාවෙම මේ පිටිපස්ස ගහන්නේ මං ඇත්තට මම පිච් කරන්න හොඳයි යනම් මට පිච් කරන්න පුළුවන් හොඳට නම් නම් කියලා මම පිච් කරන වැඩේට මම කැමති නැහැ. ඒ කියන්නේ මම කකින්වත් මොනවත් ඉල්ලනවට කැමති නැහැ. ඒක අර ඉස්සර ඉඳන් ආපු කතාව මම කකින්වත් කිසිම දෙයක් රස්සාවක්වත් උදව්වක්වත් ඉල්ලන්න මම තනියෙන් කරගන්න තමයි කැමති. පොඩි ඊගෝ එකක් තියෙනවද? ඊගෝ එකක් නෙමෙයි කුසාන් ඒක මම අර කාටවත් කරදර කරන්න කැමති නෑ. රයිට් එකක් තියෙනවා මේ මොනවා හරි ඉල්ලලා කරදරයක් නේ. අර සමහරවිට අපිටත් තියෙන අපි මොනවා හරි ඉල්ලුවම කරදරයක් කියලා හිතේ. ඉතින් මම එහෙම කරදරයක් වෙන්න කැමති නෑ. බෙහෙම ඉතින් ෆන්ඩ් රේසින් වල ওই කතන්දරේ වෙනස් වෙනවා. මොකද ඉන්වෙස්ටර්ස්ලා ඉන්නේ ඉන්වෙස්ට් කරන්න ෆන්ඩ් කරන්න එක තමයි ඒගොල්ලන්ගේ රස්සාව. ඉතින් එහෙම කතන්දරයක් තියෙනවා. මේ දවස්වල මම අලුත් ඇඩ් ඒජන්සියක් හොයනවා. ඒ මීටිං වල රික්වයර්මන්ට්ස් කියලා මට එපා වෙනවා. මොකද හැමදාම එකම දේ කියන්නේ ඒගොල්ලොත් අහන්නේ එකම දේ අර ඔක්කොමලා එක්කව කරලා මේ වගේ එක Zoom එක කරන්න පුළුවන් නම් ලේසි කියලා තමයි මට හිතන්නේ. නෑ ඒ අර මගේ වැඩ කොට්ටාෂේ හින්දා මං හිතන්නේ නෑ ඒ වුණාට අපි අර ලංකාවේ කියලා හිතන මයින්ඩ්සෙට් එක අහක් කරලා වෙන අය කියන ඒවා ඇත්තටම අහන්න එපා. මං කියන්නේ මම කියන ඒවත් අහන්න එපා. ඔයගොල්ලන්ට පර්සනලි ඒක ප්‍රැක්ටිකල් කියලා හිතෙන්නේ නැත්තම්. ඉතින් මන් දන්නේ ඔයාට කතා කරපු ලෝයට කොච්චර ඔන්ටර්ප්‍රනර්ෂිප් ගැන අවබෝධයක් තියෙනවද නැත්නම් ඔන්ටර්ප්‍රනර්ෂිප් පිළිබඳව ස්ටඩි කරලා තියෙනවද බහැලා ඒකේ වැඩ කරලා තියෙනවද කියන එක මම දන්නේ නැහැ. ඉතින් අර කටනම නෑ කියලා නෙගටිව් කියන එකක් තියෙනවා. ඒ වුණාට ඉතින් වැඩේට බහැලා බැලුවොත් එහෙම ඕක
බැරි වෙන එකක් නැහැ අමාරු වෙයි. ඉතින් කොහොමත් රටකට මං හිතන්නේ මුලින්ම ආවහන් පස්සේ අර සෙටල් වෙලා ඒ කල්චර් එකට සෙටල් වෙන්න පොඩි කාලයක් යනවා. ඒ වුණාට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. මම ඉම්පෝර්ට්ස් එක්ස්පෝර්ට්ස් කරන කට්ටිය ලංකාවේ ඉඳන් මෙහාට ඉම්පෝර්ට් කරන කට්ටිය ගොඩක් ඉන්නේ. ඒ වගේ මේමයි වයි පේපර් වර්ක් තියෙනවා. ඒ වගේ ස්ටෑන්ඩඩ්ස් තියෙනවා මීට් කරන්න. ඉතින් ඒ වගේ දේවල් පේපර් වර්ක් එකම කරන්න අමාරුයි තමයි. ඒ වුණාට කරොත් කරන්න බැරි නෑ. බැරිත් නෑ. yes okay එතකොට මේ අපිත් එක්ක ඉෂාන් ප්‍රශ්නයක් අහන්න ඉන්නවා. ඉෂාන් ඔයා ඉන්නව නේද? hand raise නම් කරලා නැහැ ක්ෂණික දාලා තිබ්බා. පොඩි වීඩියෝ එක පොඩ්ඩක් ඩවුන් කරන්නකෝ. මට ස්පොට්ලයිට් එක. මත් වීඩියෝ එක නැතුව ඉන්න. okay no problem. ප්‍රශ්න එකයි මම මේ software engineering වෘත්තියෙන් financially යම් තරමකට stable. මගේ startup එකක් කරන්න try කරනවා experience කරනවා දේවල්. මගේ ප්‍රශ්නේ අදහස තියෙනවා startup එකක් මෙහෙ කරලා මයිග්‍රේට් වෙන එකද හොඳ රෙකමන්ඩ් කරන්නේ? එහෙම නැත්නම් මයිග්‍රේට් වෙලා ඒ ස්ටාර්ට්අප් එක ෆෝම් කරන එකද රෙකමන්ඩේෂන් එක? ඒක ඔයාගේ ඔයා මොන මාකට් එකටද කරන්නේ කියන එක මත ඉෂාන් ඩිපෙන්ඩ් වෙනවා. ඒ කියන්නේ ඔයා ඔහේ ස්ටාර්ට්අප් එකක් පටන් ගන්න ඒ ස්ටාර්ට්අප් එක මෙහාට ගේන එකද අහන්නේ? ඒක පොඩ්ඩක් මට පැහැදිලි කරන්න. ඔව් දැන් software as a service කියන concept එකේ right ස්ටාර්ට්අප් එකක්. ඒතර මේ audience එක mainly target කරන්නේ Europe audience. yeah ඒ වගේ අවස්ථාවක අපි මෙහි ඉඳලා ටාගට් කරලා යම් තරමක් ස්ටේබල් කරගෙන මයිග්‍රේට් වෙන එකද රෙකමන්ඩ් කරන්නේ? මයිග්‍රේට් වෙලා මොන වර්ක් වීසා වලට මේ PR දාන්නත් පුළුවන්කම තියෙනවා මේ කැනඩා පැත්තේ. වට එහෙම opportunity එකක් තියෙනවා. ඒ පැත්තේ PMP provisional nomination ඔය මොන හරි ක්‍රමයකින් දාන්න පුළුවන්කම තියෙනවා. මේ දාලා ස්ටාර්ට්අප් එක කරන්න හැකියාවක් තියෙනවා. මොකද ඒක රෙකමන්ඩේෂන් මං හිතන්නේ මේ ඔයා පටන් ගත්තොත් හොඳයි. මොකද software startup එකක් කියන එක බඩු උස්සගෙන තැනකට යන්න ඕන එකක් නෙමෙයිනවා. basically laptop එක උස්සන්නේ යන්න ඕනේ. ඒකින්ද දැම්මම පටන් ගන්න. පරක්කු කරගෙන ඉන්න නැතුව ඒක තමයි මගේ advice එක. වැඩේ ටක් ගාලා පටන් ගන්න. වැඩේ ටක් ගාලා පටන් ගත්තාම ලෝකෙ ඉන්න ඕනේ තැනකට ගිහිල්ලා ඔය වැඩේ කරන්න පුළුවන්. ඉතින් පරක්කු කරන්න නැතුව ඔක හිත එච්චර ඉන්න නැතුව ඔක පටන් ගන්න. හරි thank you. right thank you ඉෂාන්. එතකොට දැන් ඔය කමාච් මං ආව ඔයාගේ පැත්ත හැරෙනවා. දැන් ස්නීකට් පටන් ගත්තා. ඊට පස්සේ මිල්ක් ටොරන්ටෝ පටන් ගත්තා. දැන් ඉන්නේ ස්ටාෆ්ලා විදිහට ගත්තොත් දෙන්නයි නම් දැන් මුල් කාලේ ඔයා විතරනේ ඉන්නේ නැත්තේ. දැන් ඕකේ මාකටිං අනම්මනම් හැම එකම තනියෙන් හැන්ඩල් කරේ. එතන කියන්නේ ඔයාට එහෙම පව එකක් තිබ්බද එහෙම මේ තිබ්බද ඔයාගේ අර කියන්නේ end to end වැඩ කරන්න පුළුවන්කම තිබ්බද? ඔගේ හැම එකම මම හිතන්නේ ඔයාලා කරන්නත් ඔය විදිහට. ඔව් කොහොමත් මම තමයි කරේ. එහෙම කියන්නේ කැපැසිටි එකක් හදාගත්තා ඉතින්. ඒ කාලේ පොඩි අය හිටියෙත් නෑ මුකුත් නෑ. ඒ කාලේ වෙලා තිබ්බ දැන්ට වැඩි අතරම. ඉතින් ඒ කාලේ අවශ්‍ය වෙලාවල් ටික දවසේ ගොඩාක් වෙලා වැඩ කරලා මං හදාගත්තා. එහෙම වෙන අය අවශ්‍ය උනේ නෑ. මොකද ඒ විෂන් එක මට ඕනේ විදියට කරන්න වෙන අයව දාලා කරන්න බෑ කියන අදහසක් මට තිබ්බා. ඉතින් ඒකින්ද මම කෙලින්ම වැඩේ තනියම තමයි කරේ ගොඩක් දුරට. drive කරේ. right okay. එතකොට අපිට චුට්ටක් කියන්නකෝ දැන් ඔයා ඒකේ කොච්චර දුර ස්නීකට් ඇප් කොච්චරක් විතර ඩෙවලොප් කරලා ඉවරලාද මේ මිල්ක් ටොරන්ටෝ පටන් ගන්න. මිල්ක් ටොරන්ටෝ ගැන පොඩ්ඩක් කියලා ඉන්නකෝ. ඒක මොන වගේ බිස්නස් එකක්ද කියලා. ඒකත් මිල්ක් ටොරන්ටෝ කියන්නේ මේ මාකට් එක ඇතුළෙම තමයි. ඒ වුණාට ඒක ඉතින් අර සාමාන්‍ය රීටේල් කන්සෙප්ට් එකක්. අපි ස්ටෝර් කන්සෙප්ට් එකකින් ගත්තොත් e-commerce normal e-commerce and physical store කන්සෙප්ට් එකක්. ඉතින් ඒක එච්චර එහෙම යුනික් ඒක යුනික් වෙන්නේ ඒකේ තීම් එකයි ඒ සෙටප් එකයි නමයි ඒ කතන්දරේ හින්දා. ඉතින් මිල්ක් කියලා වෙලා සපත්තු කඩේ පටන් ගත්තේ ඇයි කියලා වෙලා කට්ටිය අහලා තිබ්බා. ඉතින් ඒ කියන්නේ ඒ අර යුනික්නස් එක නිසා ගොඩක් ප්‍රෙස් හම්බුණා. ඒකේ කන්සෙප්ට් එක උනේ අර අපේ මිල්ක් මේ රටේ තියෙන බෑග්ඩ් මිල්ක් එහෙම එක්ස්පයර් වෙනවා දවස් 30න්. ඒ වගේ දවස් 30කට සැරයක් අලුත් ඉන්වෙන්ටරි මාරු කරලා අලුත් දේවල් ගෙනල්ලා පරණේ එක්ස්පයර් කරනවා වගේ කතන්දරයක් තමයි ඒකේ තිබ්බේ. පරණේ වසේල් යද්දී ඒක එක්ස්පයර් කියලා කියනවා. ඒ වගේ නිකන් පොඩි අමුතු කන්සෙප්ට් එකක් තමයි ඒක ඇතුලේ මේ තිබ්බේ. ඉතින් ඒක අරකට වැඩිය වෙනස්. එකම මාකට් එක ඇතුලේ තමයි ඉතින් කරකෙන්නේ හැබැයි. right okay. එතකොට ඔය හැම එකක්ම දැන් ඔයා මං හිතන්නේ පටන් ගත්තෙත් වෙබ්සයිට් එකකින්නේ. මේ ඒ මං අහන්නේ ඒ ටෙක්නිකල් දේවල් පව ඔයාද තනියෙන් කරගත්තේ මොකද? ඔයාට කවුරු හරි හෙල්ප් එකකට හිටියද ඔහෙ?
ඒ වගේ දේවල්. කවුරුත් හිටියේ නැහැ. මම මේ ඔය කියන්නේ මේ මෑතකදී වෙනකම් මම හදපු වෙබ්සයිට් එක තමයි තිබ්බේ ගිය මාසෙකට විතර ඉස්සෙල්ලා තමයි අපි අලුතෙන් මම ඩෙවලොපර් කෙනෙක් අරන් මේ හදලා මාරු කරේ. ඊගෙන මට අවශ්‍ය දේවල් මම YouTube එකෙන් ඉන්ටර්නෙට් එකෙන් ඉගෙනගෙන ඉතින් කරගත්තා. එහෙම බැරිකමක් කාටවත් නැහැ. මං හිතන්නේ ගොඩක් වෙලාවට කට්ටිය බැරියර්ස් හිතට දාගන්නවා මේක මට කරන්න බෑ මේක මට කරන්න බෑ කියලා. ඉතින් ඒවා ඉගෙන ගන්න මේ දවස්වල මම TikTok paid ads study කරගෙන යනවා. මොකද ඒවා ඉතින් මං කරගත්තාම ලේසි. right. එතකොට ඒ පැත්තෙන් අපේ දැන් ඔය ඔහේ ඉන්න entrepreneursලා දැකලා තියෙනවා. ඊට පස්සේ ලංකාවේ හිටපු කාලෙත් ඔය entrepreneursලා දැකලා ඇති. ඔයා ඒ කියන්නේ මිනිස්සුන්ගේ ගත්තා සමහර මයින්ඩ්සෙට් එකෙන් වෙන්න පුළුවන්. එයාලා ඒක ඇප්ලයි කරන විදිහෙන් වෙන්න පුළුවන්. දැනුමින් වෙන්න පුළුවන්. ඒ රට ඇතුලේ තියෙන සපෝට් එකෙන් වෙන්න පුළුවන්. මේ ඔයා ඔය දෙක වෙනසක් දකින්නද? කියන්නේ මේ කියන්නේ කැනඩාවල ඉන්න entrepreneursලා ලංකාවේ ඉන්න entrepreneursලා හිතන විදිහද වෙනස්? මේ ඔය බැරියර් එකක් ගැප් එකක් කොතනද දකින්නවද ඔය දෙකේ? මං හිතන්නේ නෑ කුෂාන් එහෙම ලොකුවට හිතන විදිහේ වෙනසක් තියෙනවා. මං හිතනවා ලංකාවේ මම මේ දැන්ට පර්සන්ලි දැන් දකින්න ප්‍රශ්නේ තමයි entrepreneurship කියන එක glorify වෙලා TV ඔය YouTube interview වලට ඇවිල්ලා ඉලේසියෙන් සල්ලි හොයන ක්‍රම ඔය වගේ නිකන් මෙලෝ රහන් නැති අර අමුතු taglines දාගෙන ඔය entrepreneurship කියන එක මාර විදිහ අපිට තව එකක් එනවා මේ අපේ කතාව යන අතරේ මේ බිට්කොයින් කරන්සි ට්‍රේඩින් ඒ පැත්ත ගැන ඔයාගේ මොන හරි මේ ඔයා ඒ වගේ දෙයකට ඉන්වෝල්ව්ද නැත්නම් ඔයා එහෙම ඉන්වෙස්ට්මන්ට්ස් කරනවද සහ නැත්නම් ඔයාට ඒ ගැන අදහසක් තියෙනවද ඒ පැත්ත ගැන? මගේ යාළුවෝ බිට්කොයින් වල ඉන්වෙස්ට් කරන්න කියලා දැන් අවුරුදු ගානක ඉඳන් කියලා මම තාම කරලා නැහැ. මට කතන්ද මම ඇත්තටම කියන්නකෝ මට අර දැන් අපිට ඒක දකින්න අල්ලන්න දෙයක් නෙමෙයිනේ. ඩිජිටලි තියෙන වොලට් එක ගන්නෙ. සහ හොයාගත්ත පොර කවුද කියලා දන්නෙත් නැහැ. මොන වගේ රෙගියුල් මේ මං කියන කතාව පට්ට මෝඩ වෙන්න පුළුවන්. මේක ඉතින් මේක මගේ පර්සනල් ඔපිනියන් එක. බිට්කොයින් ට්‍රේඩ් කරන හැටි මම දන්න බිට්කොයින් වල මම දන්න අය ඉන්නවා ගොඩක්. හොඳ බිට්කොයින් ඉන්වෙස්ටර්ස්ලා ඉන්නවා. ඒ වුණාට මට අර ගට් ෆීලිං කියන එක තාම ඒක තියෙනවා මට තාම මේක කරන්න ඕනි කියලා වෙලා ඇවිල්ලා නෑ. අනේ මම ඉස්සරහට කරයි. ඇත්තටම පෝර්ට්ෆෝලියෝ එකක් ඇත්තටම හදාගන්න හොඳයි. ඔගොල්ලෝ වෙන දේවල් වලට සල්ලි වේදම් කරනවට වඩා එහෙම පෝර්ට්ෆෝලියෝ එකක් හදාගන්න ඕන ඒක මරු. නමුත් මම පර්සනලි තාම කරලා නැහැ. ඉතින් ඒකින්ද මට ඒක ගැන කිසිම ඇඩ්වයිස් එකක් දෙන්න බෑ. නමුත් කියවලා දැකලා තියෙන හැටියට සහ ට්‍රේඩ් කරන අයගෙන් අහලා තියෙන හැටියට ඉතාමත්ම හොඳ ඉන්වෙස්ට්මන්ට් මෙතඩ් එකක්. මට ඇඩ්වයිස් කරලා තියෙන මගේ ට්‍රේඩ් කරන යාළුවෝ පොඩි කොයින්ස් වලින් පටන් ගන්න කියලා. පොඩි කොයින්ස් වලින් පටන් ගන්න පෝර්ට්ෆෝලියෝ එකක් හදාගන්න කියලා. ඉතින් එහෙම කරන්න මම පර්සනලි මගේ ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් එකක් නෑ ඒ පිළිබඳව. thank you මොකද අපි ඉන්න කට්ටියනුත් පොඩ්ඩක් ඉල්ලනවා අපි ඉන්නේ මේ entrepreneurship එක ගැන සහ මේ කමර්ස්ගේ ජර්නි එක පැත්තේ අපේ මේ පාර වෙනස් වෙන විදිහේ ප්‍රශ්න අහන්න කලින් දෙපාරක් හිතන්න කමාජු පටන් ගත්තොත් නවත්තන්න යනවා ඒකේ right අපිට ලංකාවේ entrepreneur කෙනෙක්ට කොල්ලෙක්ට වැඩක් පටන් ගන්න කෙනෙක්ට ඔයාගෙන් පැත්තෙන් දෙන මේන් ඇඩ්වයිසස් එකක් දෙකක් අපිට කියන්නකෝ. ඒ කියන්නේ බිස්නස් එකක් පටන් ගන්න හරි ඒ කියන්නේ මේ ලංකාවේ මං හිතන්නේ කැනඩාවල තරම් ඔයා ඔහෙ කරන තරම් ගේමක් ගහන්න අවශ්‍ය කරන වටපිටාවක් තියෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. මොකද මං ගිහින් ඉඳලා නැහැ. ඔයාට තියෙන සංසන්දනයක් ඇඩ්වයිස් එකක් දෙන්නකෝ අපේ කට්ටියට. මේ අපිට ඔය වැඩේ කරන්න නම් මෙන්න මෙහෙම කරපන් බල කියලා වගේ පාට කියන්න පොයින්ට් එකක් දෙකක් තියෙනවා ෂෙයා කරගන්න. ඔව් ඒ කියන්නේ මං හිතන්නේ මුලින්ම අර අපි අර බෑ කියන තැන ඉඳන් පටන් ගන්න කතන්දරයකුත් තියෙනවා. ඒක ගැන මං ඉස්සෙල්ලා කතා කරා. නමුත් මං හිතන්නේ වැඩේ කරලා බලන්න ඕන. වැඩේ කරලා බලන්න නැතුව මේක හරියයිද නැද්ද කියලා ඉවර වෙලා හිත කල් දදා ඉන්න මේ පොඩි ලයින් එකක් මං ලංකාවේ කට්ටියගෙන් දකිනවා මට පර්සනලි එන ප්‍රශ්න වල. ඒත් මේ වැඩේ හොඳයිද පටන් ගන්න. තමන්ට මාකට් රිසර්ච් එකක් කරන්න පුළුවන් තනියෙන්. තමන්ට මාකට් රිසර්ච් එකක් කරලා මාකට් එක හොඳයි ඔයාලගේ ප්‍රොඩක්ට් එකට මාකට් එකක් තියෙනවා නම් පටන් ගන්න වැඩේ පර්ෆෙක්ට් කර ඉන්න නැතුව කියලා තමයි මම කියන්නේ. ඒ කියන්නේ කිසිම දෙයක් අපිට ඕනේ විදියට ටෝන් කරලා පර්ෆෙක්ට් වෙන්නේ නැහැ. ඒක එහෙම තමයි කතන්දරේ. අපි කොච්චර කරත් අපිට තව පර්ෆෙක්ට් කරන්න දේවල් තියෙනවා. නමුත් මම හිතන්නේ හොඳ ස්ට්‍රක්චර් එකක් හොඳ ස්කෙලිටන් එකක් තියෙනවා නම් ඒ වැඩේ පටන් ගන්න.
ඒ වැඩේ පටන් අරගෙන කරගෙන යද්දි වැඩේ වෙනස් කරගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. දැන් අපි ඔක තාම මම ස්නීකර් ටබ් එකේ චේන්ජස් කරනවා සමහර වෙලාවට ප්‍රයිසින් ද පැකේජින් ද පැකේජස් වෙනස් කරනවා ප්‍රයිසින් වෙනස් කරනවා සයිට්ස් වෙනස් කරනවා ඔෆරින් එක වෙනස් කරනවා සෑහෙන වැඩ ගොඩක් චේන්ජස් කරලා එක්ස්පෙරිමන්ට් කර බලනවා. ඉතින් මං හිතන්නේ මොන හරි අදහසක් තියෙනවා නම් ඒ වැඩේ පුළුවන් තරම් පටන් ගන්න පුළුවන් නම් පුළුවන් තරම් පටන් ගන්න. ඒක තේ කඩයක්ද පෝක් සහ පොල් රොටිද කියන එක අදාළ වෙන්නේ නැහැ. අනිත් එක තමයි මේ ඔය ලෝකේ වටේ කියන කතා එච්චර හිතන්න එපා කියන එක තමයි මම ඔයගොල්ලන්ට පොල් රොටි කඩයක් දාන්න ඕන නම් පාරේ මේ පෝක් කරි දාන්න. ඒක වටපිටාවේ ඉන්න අයගෙන් ලැජ්ජා වේද පවුල්ලට ලැජ්ජ වේද අම්මා තාත්තා මොනවා හිතයිද කියන එක එච්චරම හිතන්න එපා. ඔයාට ඒක ගට් ෆීලිං එකක් තියෙනවනේ මේ වැඩේ හරියයි කියලා ඉවරලා එක එක්කෙනා කියන කතා අහන්න නැතුව පටන් ගන්න. මොකද එහෙම පොඩි තැනින් පටන් ගත්ත අය තමයි මම ගොඩක් වෙලාවට සක්සස්ෆුල් වෙනවා දැකලා තියෙන්නේ. ඉතින් ඒක වෙන කෙනෙක් කියන හින්දා නවත්තන එක මං හිතන්නේ ඔයගොල්ලන්ගේ දියුණුවටම වලකපා ගැනීමක් කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් ඒකින්ද පටන් ගන්න වැඩේ කරගෙන යන්න අනික් අය කියන ඒවා ගැන එච්චර කල්පනා කරලා වෙලා හිතන්න එපා. ඔයා සාමාන්‍ය ඉගෙන ගන්න කොච්චර වෙලාවක් වැය කරනවද බිස්නස් එක ගැන සහ ඔය දේවල් සම්බන්ධව? බිස්නස් එක දැන් අපේ ඔන්ටර්ප්‍රිනර් කෙනෙක් පටන් ගන්නවා කියමු. එයා බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් තියාගෙන නෙමෙයි පටන් ගන්න. එතකොට එයා හැදෑරීමක් කරන්න වෙනවා. ඔයාගේ ලයිෆ් එකේ ඔයා සාමාන්‍යයෙන් මේ ඉගෙන ගන්න කොච්චර වෙලාවක් වැය කරනවද? මම ගොඩක් මං හිතන්නේ ඉගෙන ගන්න පොඩ්කාස්ට් සහ YouTube වීඩියෝ වලින්. sorry YouTube වීඩියෝ සහ පොඩ්කාස්ට් වලින්. පොඩ්කාස්ට් right. ඔව්. මම පොත් කියවන්නේ නැහැ. මම පොත් කියවන්න ආස නැහැ. මං ඔඩියෝ බුක්ස් අහනවා. මොකද මට මෙහෙම මොකක් හරි එකක් දිහා ටික වෙලාවක් බලනකොට මට නිින්ද යනවා. ඉස්සරින් මම පොත් කියවලා තියෙනවා. මම මේක කියව. මම ඔයාලට කියන්න මම පොඩි කාලේ එන පොත් කියව. ඒ කියන්නේ මගේ තාත්තා මාර විදිහට පොත්වලට ඒ කාලේ ඉන්ටර්නෙට් තිබ්බේ නෑනේ. පොත්වලට ආස කරන 100ක් එහෙමයි පොත් කියපු කෙනෙක් ඉඳන් මම පොඩි කාලේ පට්ට විදිහට පොත් කියවුවා. ඒ වුණාට මම හිතන්නේ අවුරුදු 12 13ක් වුණාන් පස්සේ මට පොත් කියවද්දී හැමදාම නිින්ද යනවා. ඉතින් මට කරන්න දෙයක් නැහැ. දැන් හොයාගෙන තියෙන ඔඩියෝ බුක්ස් කියලා දෙයක් සහ ඔය YouTube වීඩියෝ ඒ වලින් තමයි මම ඇත්තටම ඉගෙන ගන්න. මොකක් හරි එකක් මම වාහනේ යද්දි සින්දු අහනවා වෙනුවට ගොඩක් වෙලාවට කරන්නේ ඔඩියෝ බුක් එකක් හරි මොනවා හරි මට ඉගෙන ගන්න ඕනේ දෙයක් දාගෙන යන එක තමයි මේ මම තනියෙන් යනවා නම් මම ගොඩක් වෙලාවට කරන්නේ. එහෙම ලොකුවට සින්දු එහෙම අහන්න වෙලාවක් පුත් නැහැ. ජිම් එකේ ඉද්දි වගේ තමයි සින්දු අහන්නේ. පුළුවන් තරම් මොනවා හරි කන්සියුම් කරන කොන්ටෙන්ට් එඩියුකේෂනල් ඒවා තමයි කන්සියුම් කරන්න. ඉතින් Facebook එකේම ওই මීම්ස් එහෙම බලලා hina වෙනවා. ඒවට අවුලක් නැහැ. මීම්ස් කියන්නේ හොඳ දෙයක්. මීම්ස් කියන දේ හොඳට පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් අය මීම්ස් වලට බැන්නට බයිනවනේ. right. එතකොට කමයි මේ කියන්නකෝ මේ දැන් ඔන්ටර්ප්‍රිනර් කෙනෙක් විදිහට මේ අපේ ඉන්න ඔඩියන්ස් එකේ කාට හරි මෙයාලා ඇත්තට දැන් අපේ ඉන්න කට්ටිය ඔන්ටර්ප්‍රිනර් ජර්නි එකේ උඩටම ගිය අයත් ඉන්නවා මෙතන. මග ඉන්න අයත් ඉන්නවා. පුංචිම හරි ඉන්න අයත් ඉන්නවා. තාම පටන්ගෙන නැති අයත් ඉන්නවා. ඔයා රෙකමන්ඩ් කරන මේ පොඩ්කාස්ට්ස් හරි අපි පොඩ්කාස්ට් වලින් පටන් ගමු. පොඩ්කාස්ට් එකක් මතක් කරන්න ඕන. ජේ ෂෙටිගේ පොඩ්කාස්ට් එක හොඳයි. ඒක more about entrepreneurship උත් නෙමෙයි mental health well-being ඒවා ගැන පොඩ්කාස්ට් එකක්. තව Gary V පොඩ්කාස්ට් එක මං ඉතාමත් හොඳටම අහන පොඩ්කාස්ට් එකක්. ලංකාවේ පොඩ්කාස්ට් ගත්තොත් එහෙම මේ අර grow with මයන් කියලා පොඩ්කාස්ට් එකක්. ඒක අහන්න මගේ පොඩ්කාස්ට් එක අහන්න. මගේ එක මේ එපිසෝඩ් ළඟදී එහෙම ලොකුවට දාලා නැහැ. මගේ ස්කෙජූල් එකත් එක්ක මම හෙන බිසි. ඒකින්ද මට ඒක කරගන්න බෑ හරියට. මේ එපිසෝඩ් එක නම් අල්ලලා දානවා. මේක මම රෙකෝඩ් වෙන්න දානවා. මේක මොකද පොඩ්කාස්ට් එකට බස්සනවා මේකම. මේ ඒ ටික එතනින් පටන් ගන්නකොට මම හිතන්නේ ලංකාවේ ඇත්තටම ලංකාවේ හොඳ පොඩ්කාස්ට් ගොඩක් තියෙනවා. ඒ ටික පොඩ්ඩක් රිසර්ච් කරලා ඉවල බලන්න. මම පර්සනලි මට අහන්න වෙලා තියෙන ওই පොඩ්කාස්ට් තුන තව channel එකක් තියෙනවා YouTube එකේ ඩේවි මම හරියට බලලා කියන්නම් නම. මට ඒක ළඟදී හම්බුනේ Australian entrepreneur කෙනෙක්ගෙන් ඩේවි ෆගාටි මම හිතන්නේ. ඩේවි
ගාටි මං ඕක මෙතන ටයිප් කරන්න. අර chat එකේ කියමු දාන්න. GART David Fogarty ඒ channel එක බලන්න ටිකක් කලුත් channel එක Australian entrepreneur කෙනෙක් මිනිහා Facebook ads set up කරන හැටි Shopify set up කරන හැටි ඒ වගේ ගොඩාක් දේවල් මේ tutorials වශයෙන් බොරු වගේ නෙමෙයි කියන්නේ සාමාන්‍යයෙන් අය කිය process එක පෙන්වන්නේ නැහැනේ මේ ඉතාමත්ම හොඳට explain කරලා කියලා දෙනවා ඉතින් ඒක පොඩ්ඩක් බලන්න කමාච් මම හිතනවා දාපික ආවේ නැද්දවද නැත්තම් මට විතරක් ආවේ නැද්ද ඩිරෙක්ට් මෙසේජ් පොඩ්ඩයි මම තාරකට විතර ඩිරෙක්ට් මෙසේජ් එකක් යවලා එතන වෙන සීන් එකක් සීන් එකක් කවුද everyone in the meeting නේ තාරක රතුංග බලනවා ඉතින් මොකද මේ කියලා right ඔන්න යක්කෝ right ඕකේ right ඕකේ එතකොට හරි එන්න එකක් තිබ්බා ඊළඟට මේ දැන් ඉගෙන ගන්න යම් කිසි වෙලාවක් මේ වැය කරන මම තව මාතෘකාවකට එන්න. ඔයාගේ ඩේලි රූටින් එක පොඩ්ඩක් කියනවා. දැන් බිස්නස් දෙක තුනක් රන් වෙනවා. මෙහින් ගිහිල්ලා එස්ටැබ්ලිෂ් වෙච්ච පරක් විදිහට මම දැන් අපි දන්නේ නැති නිසා කියන්නේ මේ අපේ මිනිස්සුන්ට සෑහෙන තියෙනවා දැන් ඔය ගිහිල්ලා පිට රටක ගිහිල්ලා ලංකාවේ දැන් මේ ඉන්දර්මක් ආණ්ඩුවට බැන බැන ඉන්න එකේ ගිහිල්ලා එස්ටැබ්ලිෂ් වෙලා පාඩුවේ ඉන්නත් හිතනවනේ. එතකොට දැන් ඔය ලයිෆ් එක ලේසිද? ඔයාගේ මොකක්ද ඔයාගේ ජීවන චක්‍රය ඔය දිනපතා ඊට පස්සේ ඔය ගෙවල් දොරවල් අරන් තියාගෙන ඉන්න කෙනෙක්ද ඔයා? එහෙම නැත්නම් ඒව රෙන්ට් බේසිස් ඉන්න කෙනෙක්ද? පොඩ්ඩක් එහෙ ලයිෆ් එක දැන් ඔයාගේ ලයිෆ් එක පොඩ්ඩක් කියන්නකෝ. ඒ කියන්නේ ඕක ලේසිද අපේ උන්ට ඇවිල්ලා ඔය වගේ දෙයක් ඔය වගේ ලයිෆ් එකක් බලාපොරොත්තු වෙන කෙනෙක්ට ඇවිල්ලා ඉන්න හිතන ලයිෆ් එකක්ද නැත්නම් හිතන තරම් සිරාවකුත් නැද්ද ඕකේ? මේ ඔයාගේ පැත්තෙන් දෙන්නකෝ ඉන්පුට් එක. මම හිතන්නේ quality of life overall ගත්තොත් හොඳයි. ලංකාවේ quality of life මරු මර අතන්ට යන්න වෙනවා ඒකින්ද මම ඒක කියන්නේ චුට්ටක් ගිහිලා ආවට කමන්නේ ඕ නෑ ඒක අපි මොම කියන එකනේ මට ඕකේ මං ආස නැත්තේ තරුණ අය ඇයි මේ තාම දේශපාලන පක්ෂවලට කඩේ යන්නේ කියන එක මුකුත් කරලා නැතුව ඒක මට දැක්කාම හරි ලැජ්ජයි මේ මට බලාගෙන ඉන්න ලැජ්ජයි මොකද අපි හැම වෙලාවෙම අරකට වැරදි මේකත් වැරදි කියන තර තමයි මං ඉන්නේ කවුරුත් අපිට හරියට තාම කරලා නැහැ ලංකාවේ. ඉතින් එතකොට ලංකාවේ quality of life ඉතාමත්ම හොඳට ඉන්න පුළුවන් ඉන්න අයත් ඉන්නවා quality of life හොඳට හම්බ කරගෙන ජීවත් වෙන කට්ටිය ඉන්නවා ලංකාවේ ගොඩක් අය ඉන්නවනේ. එතකොට ලංකාව තමයි quality of life අතින් අංක 1. හරි අපිට පැය 2-3ක් ඇතුළත කන්දකට යන්න ඕන නම් බීච් එකට යන්න ඕන නම් වියලි කලාපයට යන්න ඕන නම් ඕනේ තැනකට යන්න පුළුවන්. මෙහෙ එහෙම එකක් නැහැ. මෙහෙ වින්ටර් එකට ඇතුළට වෙලා හීටර් දාගෙන ඉන්නේ. වින්ටර් එකට මෙහෙ මිනිස්සු වැඩ කරනවා. මොකද ඒගොල්ලෝ ඒ විදිහට වැඩේ හදලා තියෙන්නේ කියන්නේ. වාහනේ හීටින් දාගත්ත ගමන් ස්නෝ ටයර්ස් ටිකක් දාගත්ත ගමන් එහාට මෙහාට ගියා වැඩේ කරගත්ත. ඒකට මේක අපි පුරුදු වෙලා තියෙන්නේ. මෙහෙ ඉන්න කට්ටිය. ඉතින් මම දැන් overall quality of life අතින් හොඳයි. මගේ personal නම් මට එහෙම routine එකක් නැහැ. මම උදේ මේ වෙලාවට නැගිටින්නේ උදේ පාන්දර මේක කරන්නේ කියලා එකක් නැහැ. මට මං ඒ ෆ්‍රීඩම් එකට මම entrepreneur කෙනෙක් වෙන්න තවත් ආස හේතුවක් තමයි මට ඒ ෆ්‍රීඩම් එක තියෙනවා මට අවශ්‍ය විදිහට. මට ඕන නම් දවස් 3-4ක් off අරගෙන මට කොහේ හරි off the grid යන්න පුළුවන්. එහෙම හැකියාවක් තියෙනවා. ඉතින් මගේ එහෙම routine එකක් නැහැ. මම ඉතින් උදේ සාමාන්‍යයෙන් මම පර්සන්ලි ගිහිල්ලා පොඩි අය මට පොඩි දෙන්නෙක් ඉන්නවා ඒ එක්කෙනෙක්ට අවුරුදු 3යි මිනිහා ඉස්කෝලේ දානවා දාලා කෙලින්ම වෙයාහවුස් එකට ඔෆිස් එකට එනවා ඇවිල්ලා මේ තියෙන වැඩ මොන හරි ටිකක් බල්ල ඉවරලා කරනවා කවුරුත් එදාට අලුත් ඕඩර්ස් ඇවිල්ලා තියෙනවා ඇත්තටම පැක් කරන්න කවුරුත් නැත්තම් මමම කරන වෙලාවලුත් තියෙනවා ඉතින් එහෙම ලොකු සීන් එකක් නෑ මගේ කවුරු වර්කර්ස් ලයින් එක වැඩ කරන ෂිෆ්ට් එකට එන අය එන්නේ රැට නම් තියෙන වැඩ ටිකක් බලලා ඉතින් මම කරන ගොඩාක් අවස්ථාවල් තියෙනවා එහෙම කරන මේ ඉතින් එහෙම කිසි ලොකු සීන් එකක් නෑ හරි තාමත් සාමාන්‍ය විදිහට ඉන්නවා අර ආපු ප්‍රශ්නේ අර ගෙවල් දොරවල් එකතු කරනවද කියන එක එහෙම එකතු කරන්නේ නෑ උනාට රෙන්ට් නොකර ඕනර්ෂිප් කියන එක මම බිලීව් කරනවා මොකද එතන එක්විටි එකක් තියෙන හින්දා ඒකින්ද ගෙයක් මං අවුරුදු 6කට කලින් ගත්තා ඒ ගෙදරම තමයි තාම ඉන්නේ එහෙම වෙන ගෙවල් වලට ලොකුවට මාරුන්නේ දැන් අලුත් ගෙයක් හොයනවා මේ දවස්වල ඒ වුණාට එහෙම අර තියෙන සල්ලි ටික ඔක්කොම බැංකුවේ දාගෙන වියදම් කරලා එහෙම ලොකුවට වියදම් කරගෙන ඉන්න කෙනෙක් නෙමෙයි තාමත්ම සාමාන්‍ය මගේ ඉතින් වයිෆුත් එහෙමයි තාමත්ම සාමාන්‍ය නීඩ්ස් තියෙන සාමාන්‍ය අපි ඩේ ටු ඩේ අපේ වැඩ ටික කරනවා නම්
එහෙම ප්‍රශ්න නැහැ ලොකු ලොකු දේවල් අපි එච්චර බලාපොරොත්තු වෙන්නේ නැති පොඩි අයට දැන් පොඩි අයට ලොකු වෙනකොට ඒගොල්ලන්ට මොනවා හරි කරන්නේ රෙස්පොන්සිබිලිටීස් ටික තමයි දැනට තියෙන්නේ ඒ වුණාට ඉතින් පර්සන්ලි මගේ එහෙම ලොකු ධනේ ක්‍රැස් කිරීමක්වත් එහෙම එකක් නැහැ ඉතින් එදා එදිනෙදා හොඳට ජීවත් වෙන්න තමයි මේ කැමති එතන තමයි මම හිතන්නේ මගේ රූටීන් එක තියෙන මම රූටීන් එක කරන්න තියෙන වැඩේ ඒ වෙලාවට කරන්න ඕනේ නමුත් නොකරන කරු ඔරු ඇඩ්වයිස් දෙන්න ඕනේ මම කල් දානවා ඇත්තටම කල් දාන ඒ කියන්නේ කල් දාන්නේ කැමති නැති වැඩ ඔය මොන හරි රීසයික්ලින් හරි මොන හරි ඕගනයිස් කර ගෙදර වැඩ තමයි අපිට ගෙදර කරන්න තියෙන වැඩ තමයි කල් දැමෙන්නේ මගේ ඔය වැඩවල මේ ඔෆිස් වැඩ කවදාවත් කල් දාන්නේ නැහැ නමුත් ගෙදර ගෙවල් වල වැඩ කල් දැමෙනවා කොට රයිට් එතකොට අපිට මේ ක්වෙස්චන් එකකුත් ඇවිල්ලා තියෙනවා ඊට කලින් අපිට පොඩ්ඩක් කියන්නකෝ මේ දැන් ඔයා ඔය ඉන්න ගමන් ඔය මියුසික් ලේබල් එකකුත් කරනවා ඊට අමතරව දැන් ඔය දෙකක් කියන්නේ ඔයාට මෙහි ඉද්දිම දැන් කොළඹ බෝඩරේ හිටියේ මවුන්ට් ලෙවනියා කියන්නේ එතකොට ඒ කාලේ ඉඳලම මේ මියුසික් සීන් එකේ හිටියද නැත්නම් ඒ කාලෙතෙන් පටන් ගත්ත එකක්ද නෑ කොහොමතර මගේ යාළු මිත්‍රයෝ කට්ටිය මියුසික් කතන්දරේ හිටියේ ඉඳන් ඉතින් අපිත් හිටියා මමත් මියුසික් කියන්නේ ඩැඩි ලහිරු පෙරේරා මනුරංග එතකොට මිහිඳු ඒ කට්ටිය ඉතින් අපේ සෙට් එක යාළුවෝ ඉතින් ඒකින්ද තමයි ඔය ඩිජිටල් ඩිස්ට්‍රිබියුෂන් ආපු අලුත ලංකාවට ඕපන් වෙලා තිබ්බ නැති කාලේ තමයි මම ලේබල් එක පටන් ගත්තේ. උනට ඉතින් හරියට ලේබල් එකක් විදිහට මෑතකදී රෙජිස්ටර් කරලා වැඩේ පටන් ගත්තා. ඒකට ඒ පැත්තට ආටිස්ට් ඩෙවලොප්මන්ට් ඒ පැත්තට මම ඉතින් ආසයි. ඒකින්ද මට එහෙම ලොකු එක්ස්පීරියන්ස් එකක් නැහැ. මේක පොඩි එක්ස්පෙරිමන්ට් එකක් විදිහට තමයි වැඩේ කරගෙන යන්නේ. මගේ හොඳ ඩිජිටල් ප්ලැට්ෆෝම්ස් එක්ක හොඳ රිලේෂන්ෂිප් එකක් තියෙනවා. මෙහි ආටිස්ට් මැනේජර්ස්ලත් එක්ක හොඳ රිලේෂන්ෂිප් එකක් තියෙනවා. ඒකින්ද ඉතින් අර එහෙ අය මෙහෙ අය එක්කව කරලා මොන හරි ගැප් එක බ්‍රිජ් කරන්න පුළුවන් තැනක් හම්බෙනකල් වැඩේ කරගෙන යනවා. ඉතින් ඒක තමයි ගොඩක්ම මේක මෙතන මොකක් හරි ලින්ක් එකක් හදන්න පුළුවන්ද කියන තැන තමයි මම බලන්නේ. මොකද අපි අපේ එහෙම කවුරුත් ඉන්ටර්නැෂනල් ගොඩක් ඩ්‍රම් ඇන්ඩ් බේස් හවුස් ආටිස්ට්ලා වගේ අපේ ඉන්නවා අයිරේ iCloud මේ වගේ ආටිස්ට්ලා ඉන්ටර්නැෂනල් ලේබල්ස් වල රිලීස් කරනවා. මම හිතන්නේ අර පොප් මියුසික් කියන තැන බාතියලා ඉරාජ්ලා පොඩි වැඩ ටිකක් අපේ පොඩි වැඩ නෙමෙයි ලොකු වැඩ ටිකක් එළිය කරලා තිබ්බට හරියට තාම කෙරිලා නෑ මුකුත්. මං හිතන්නේ කියන්නේ charts වලට රිලීස් වෙලාවත් එහෙම මුකුත් කෙරිලා නෑ. ඉතින් අපි ඉදිරියට බලමු එහෙම මොන හරි වෙයිද කියලා. ඒක තමයි උත්සාහය. එතකොට මේ ඔයාගේ YouTube approach එක පැතුණුත් කියන්නකෝ. දැන් එතන කමාජ් TV මං හිතන්නේ කරනවා. ඊට පස්සේ දයියා show එක යනවා. වෙලා නෑ ළමයෝ ඔය මුකුත් කරන්න ඒක තමයි වෙලා තියෙන්නේ. පටන් අරගෙන මං සෑහෙන දුරට කරගෙන කමාජ් TV එක සෑහෙන දුරට කරගෙන ගියා. ඒ කියන්නේ වැඩ වැඩි වුණාම කුෂාන් ඔය කිසිම දෙයක් ගැන මං කල්පනා කරන්නේ නෑ. කමාජ් TV මං හිතන්නේ ඉතාමත්ම ලෝයල් ඔඩියන්ස් එකක් ඉන්න තැනක්. ඒක ඇතුලේ මට ගොඩාක් දේවල් මම කමාජ් කියන channel එකේ එහෙම ලොකු ඒක අර සෝස් එක විකුණන්න ඕන හින්දා මේ ඒ සෝස් එක පොඩ්ඩක් කියන්න. මොකක්ද එතන දයියා සෝස් කියලා සෝස් එකක් පටන් ගත්තා. ඒකේ මාකටිං කැම්පේන් එක වෙනුවෙන් තමයි දයියා ෂෝ කියන එක පටන් ගත්තේ. ඉතින් සීසන් 1 එකේ එපිසෝඩ් 12ක්ද කොහෙද කරා ප්‍රොඩක්ට් එක ගැන කිසිම මෙන්ෂන් එකක් නැතුව. මොකද මට මුලින්ම මේ හොට් සෝස් කියන එක ෆැමිලියරයිස් කරන්න ඕනේ වුණා ඒ ඔඩියන්ස් එකට. ඉතින් එතන ඔඩියන්ස් එක බිල්ඩ් කරා ප්‍රොඩක්ට් එකක් ගැන කතා කරන්නේ නැතුව. ඊට පස්සේ තමයි සීසන් 2 එකේ තමයි ප්‍රොඩක්ට්ස් ඉන්ට්‍රොඩියුස් කරේ. ඒකත් ලොන්ච් එකත් ඒක ලොන්ච් කරෙත් හැම එපිසෝඩ් එකකටම අලුත් ෆ්ලේවර් එකක් එන විදිහට නිකන් පොඩි අමුතු වැඩක් කරේ. ඒක මහා ජයිගැන්ටික් වැඩක් නෙමෙයි නිකන් ඕඩර් 100 200 300ක් එන જાතිය වැඩක්. ඒ ප්‍රොඩක්ට් එක තියෙන්නේ ලංකාවේ විකුණන්නේ. ඔව් ඒක ලංකාවේ කියන්නේ තනිකර e-commerce ප්‍රොඩක්ට් එකක් ඔන්ලයින් ගන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක්. කිසිම මේකක් සුපර් මාකට් පත් ඒව ඔක්කොම අපි මට කීල්ස් කතා කරා ඇත්තටම ක්‍රොස් ප්‍රොමෝෂන් එකක් කරන්න මම නම කියලාම කියනවා මොකද එවිඩන්ස් මයි ගාව තියෙන හින්දා කතා කරා. ඊට පස්සේ ඒ කතාව ගොඩක් වෙලාවට ඒගොල්ලෝ අපෙන් ප්‍රයෝජන ගන්න වගේ තැනකට ආව. කීල්ස් කොච්චර ලොකු බ්‍රෑන්ඩ් එකක් වුණත් ඒගොල්ලෝ කතා කරපු ප්‍රොඩක්ට් එක ඒගොල්ලෝ මාකට් එකට ඉන්ට්‍රොඩියුස් කරන දෙන ප්‍රොඩක්ට් එකක්. ඉතින් අපි ක්‍රොස් ප්‍රොමෝෂන් එකක් කරමු කියලා ඊට පස්සේ මම කිව්වා මෙහෙමයි YouTube එකට ස්පොන්සර් කරනවා ස්පොන්සර්ඩ් වගේ ප්‍රොඩක්ට් ප්ලේස්මන්ට් එකක් කරනවා නේ. ඒකට ගාණක් තියෙනවා. මම ඒකේ රේට් එක අඩු කරලා දෙන්නම් කියලා ඉවර වෙලා එදා ඉඳන් කීල්ස් ආයෙ කතා කරේ නෑ. මොකද චල් ලොකු බජට්ස් තියෙන කම්පනීස්වත්
සාමාන්‍යයෙන් එහෙම මං හිතන කරනවා අඩු ඇති එක ප්‍රොඩක්ට්ස් දෙක මාර ගැලපීමක් තිබ්බ එක හොඳ කැම්පේන් එකක් කරන්න තිබ්බ කොමරි ගොල්ලෝ තින් drop off වුණා නමුත් ප්‍රොඩක්ට් එක ඉන්ඩිපෙන්ඩන්ට්ලි තාම සෙල් කරනවා diasauce.com එකෙන් ගන්න පුළුවන් ප්‍රොඩක්ට් එක ගෙදරටම ගේනවා ඩිලිවරි ෆී එකක් තිබ්බේ නෑ මෙච්චර කාල ෆ්‍රී ඩිලිවරි කරේ මේ ළඟදී ඉඳන් ඩිලිවරි ෆී එකක් ඇඩ් කරා මොකද දැන් මේ දවස්වල තියෙන තත්ත්වය අනුව ඩිලිවරි කම්පනීස් අපේ රේට් එකයි කලෙක්ෂන් ෆී එකකුයි දාලා ඉවරලා ඩිලිවරි ෆී එකක් නැතුව ප්‍රොඩක්ට් එක විකුණුවොත් එහෙම රුපියල් 10ක් විතර පාඩු වෙනවා ප්‍රොඩක්ට් එක කස්ටමර්ට ගියාට එතකොට ඒකින්ද මම ඩිලිවරි ෆී එකක් ඇඩ් කරා ඉතින් ටිකක් ප්‍රයිස් පොයින්ට් එක උඩ තියෙන ප්‍රොඩක්ට් එකක් මොකද ඒක නැචරල් ඔක්කොම පාවිච්චි කරන ඉන්ග්‍රීඩියන්ට්ස් නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් තමයි පාවිච්චි කරන්නේ ඇරියහම පස්සේ සති 3ක් වගේ කාලයක් තමයි තියාගන්න පුළුවන් ශීත කරලා ඒ නැචරල් ප්‍රොඩක්ට්ස් ඉඳ ඉතින් කිසිම රසකාරකයක් නැහැ ඇඟට හොඳ දෙයක් අනිතක ලංකාවෙන් තමයි මිරිසුයි කොච්චි ඒ ටික ඔක්කොම ගන්න වෙන කොහෙන්වත් පිටරට ගේන්නේ නැහැ එතකොට දැන් ඔයා කරන බිස්නස් එකේ කමාජ් දැන් මේ මෙතන අපේ ඔඩියන්ස් එකේ දැන් ඌ ස්ටාර්ට්අප් හබ් එකේ ඔඩියන්ස් එකේ නම් ඉන්න හැමෝම වගේ ඩිජිටල් ප්‍රොඩක්ට්ස් ඩිජිටල් සර්විසස් තමයි දෙන්නේ දැන් ඔයාගේ ඒ ප්‍රොඩක්ට්ස් ගත්තොත් ඔයා ෆුලි ඩිජිටල් නෑනේ ඔයාගේ ෆිසිකල් මේ අතට අහු වෙන වාකර ප්‍රොඩක්ට් එකක් තියෙනවා දැන් අපේ ගොඩක් වෙලාට මං හිතන්නේ ඔයා කිව්වාගේ ලංකාවෙත් මේ අර ඔන්ටර්ප්‍රිනර් කිව්වම මේ ඔන්ලයින් විතරක් ඩිජිටල් සීන් එකේ විතරක් තමයි ඉන්නේ නමුත් ඊට වඩා මේ ෆිසිකල් ප්‍රොඩක්ට් එකක් තමන් මොනවා හරි ඉනෝවේට් කරපු ප්‍රොඩක්ට් එකක් තමන් හදපු ප්‍රොඩක්ට් එකක් මාකට් කරලා ඊ-කොමර්ස් හරි ඔය මේ මොනවා හරි ඔන්ලයින් ප්ලැට්ෆෝම් වල විකුණලා එහෙම බිස්නස් එකක් හදන්න පුළුවන් ඒක 100% ඩිජිටල් නොවන ෆිසිකල් ප්‍රොඩක්ට් එකක් ඩිජිටල් විකුණන්න පුළුවන් නේ එහෙම ප්‍රොඩක්ට් එකක් හදලා ඉවර වෙලා මාකට් එකට ගෙනියන්න දැන් මෙහි තියෙන රිසෝස් එක ඇත්තටම පුළුවන් නේ දැන් ඔය අපේ කට්ටිය මේ දැන් සෑම් අද ඉන්න කලින් හිටියා මේඩ් ඉන් ශ්‍රී ලංකා මේ ක්ලබ් හවුස් සෙෂන් එක එතන ඉන්නෙත් ඒ වගේ දැන් ඒ තමන්ට තියෙනවා නම් ඒ වගේ ප්‍රොඩක්ට් එකක් ෆිසිකල් අතට අහු වෙන ප්‍රොඩක්ට් එකක් තමන් දන්න තැනක තියෙනවා නම් තමන්ගේ ගමේ එකෙක් හදනවා නම් ඒ වගේ එකකට මාකට් එක හදන්න දැන් ඔයා diasauce එක හදුවා වගේ ඒක මාකට් කරා වගේ ඔයාලට මොහරි ටිප්ස් දෙක තුනක් ෂෙයා කරන්න පුළුවන්ද ඇත්ත ප්‍රොඩක්ට් එකක් ෆිසිකල් අතට අහු වෙන ප්‍රොඩක්ට් එකක් තියෙනවා නම් ඒක බ්‍රෑන්ඩ් කරලා එළියට දෙන්න එහෙම ගේමක් ගහන්න ඔයාලට මේ ටොපික්ස් කීපයක් ෂෙයා කරන්න පුළුවන්ද මගේ කොමත් තියෙන මගේ ප්‍රඩක් හැම එකක්ම ෆිසිකල් මොකක්කර ඇස්පෙක්ට් එකට මියසික් ලේබල්ල කැරෙන්ඩ ඒක ෆිසිකල් කත්තාවත් තියෙනවා බට් ඩිජිටල් ප්‍රඩක්ටයක් ඒක තමා ෆුලි ඩිජිටල් එකම ප්‍රඩක්් එක මංහිතන හැම වෙලාම අපි වෙන මම ගොඩක් බල නොම වෙන අය මාකට් කල තියෙන කොහොමද කිල්වල බලනවා එහෙම බලලෙවෙරල ඊට වැඩිය ටිකක් වෙනස් ක්‍රමයක් හොයාගත් තනං කියල තම ඉගන්න මාකටිං කියන එක අපි ගොඩක් වෙලාට සේල්සල්ටන අපි ලින්ක් කරන්න මාකටින් කියන එක සේල්ස්වලට තම අපි ලින්ක් කරන්න මාකට් කරොත් සේල්සනවා කියන නෑ ඊට එහා ගිය දෙයක් තියෙනවා මාකටින් කියන්නේ බ්‍රෑන්ඩ් එක්ක හෝ මොකක්හරි ප්‍රොඩක්ට් එක්ක මුළු ලයිෆ් සයිකල් එකේම කෙරෙන්න ඕනේ දෙයක් ඔක මාකටිං සහ බ්‍රෑන්ඩිං කියලා දෙපැත්තකට මේවා වෙනවා ඉතින් එතකොට අපි බ්‍රෑන්ඩිං කියන එක ඉතින් නොකඩවා දිගටම කරගෙන යනවා ඉතින් සේල්ස් කියන්නේ ඒ බ්‍රෑන්ඩිං and මාකටිං වල බයි ප්‍රොඩක්ට් එක සෙල් කරන එක වෙන සේල්ස් කියන එක වෙනම කතාවක් මාකටිං වලින් තමයි සේල්ස් එන්නේ නමුත් අපි අර ට්‍රඩිෂන්ලි පුරුදු වෙලා තියෙන විදිහට මේක දැන් ගණ්ඩ මේ ගානයි කියන්න නැතුව අපිට වෙන විදිහකට ඕක කියන්න පුළුවන්ද කියලවෙරලා පොඩ්ඩක් හිතල බන මනුස්සෙක්ට ප්‍රඩක්් එක පෙන්නලා එක එක්ස්පීරියන්ස එක විකුණල ප්‍රඩක්් එක විකුණනවනන් තමයි මං හිතන්න ගොඩක් වෙලාට මේ සාර්ථක වෙන්න ති මහිතන්න ගොඩක් වලට වෙන මට එකන ඉන්ඩිවිජුවල් ප්‍රඩක්් එකක් දකින්නතුව මට කියන්න බෑ මේ මෙහම මාකට් කරන්න මෙහමකට කන මගේට ඕවරෝල් වෙන අය නොකරන දෙයක් කරලා බලන්ට ගොඩක් වෙලාට එක හරියයි සහ ෆේස්බුක් ඉන්ස්ට්‍රග්‍රම් මකටින් කියන දේ ඉතාමත්ම අඩුවෙන් සාමාන්‍ය ගාන යනවා මයිලේජයක් යන්ඩ නමුත් වෙන ඒ අපි ට්‍රඩිෂනල් ඇඩ්වර්ටයිසිං වලට කම්පයර් කරලා බලුවොත් එහෙම ට්‍රඩිෂනල් ඇඩ්වර්ටයිසිං වලට කම්පයර් කරලා බලුවොත් ඉතාමත්ම ඒකට සාපේක්ෂව අඩු පිරිවැයකින් වැඩේ කරගන්න පුළුවන් ඉති මහිතන ප්‍රඩක්ස් මාකට් කරන එක ලංකාවේ ගොඩක් ප්‍රඩක්ස් විකුණලා ඉන්න හොඳට ඉන්න කට්ටිය ඉන්න ඉතින් එක ප්‍රඩක්් එක යුනික්ද කියලා බලන්ඩෝන ප්‍රඩක්් එක මුළු ලයිෆ් සයිකල් එක ප්‍රඩක්් එක ප්ලෑන් කරන්න එතකොට තමයි මං හිතන්නේ හරියට එක එක්සිකියුට් කන් පුළුවන් ප්‍රඩක්් එක නීෂ්නම් ඒකට ඉන්න ඔඩියන්ස් එක
කුඩා නම් ලංකාව වගේ මාකට් එකක් ඒකට සියුට් වෙනවා. නැත්නම් මේක ග්ලෝබල් මාකට් එකම බලන්න ඕනද නීෂ් ප්‍රොඩක්ට් එකක් නම්. ලංකාවේ නීෂ් ප්‍රොඩක්ට් එකක් කරන්න පුළුවන්ද කියන්නේ නීෂ් කියන්නේ ඔඩියන්ස් එක සීමිත එකක් ලංකාවේ තුල කරලා වැඩක් තියෙද මහන්සිලා බ්‍රෑන්ඩින් වලට මාකටිං වලට. ඇයි අපි ඒක දැන් ලංකාවට විතරක් නැතුව අපිට ඒක වෙන තැනකටත් හිතන්න පුළුවන්. අපි මම හිතන්නේ ඒෂියන් මාකට්ස් ගොඩක් තියෙනවා ලංකාවට සමාන. ඉතින් ඒ නීෂ් මාකට්ස් කීපයක් වෙන මාකට්ස් වල හොයාගත්තා නම් මුලින්ම ලංකාවෙන් පටන් අරගෙන එක්ස්පෙරිමන්ට් මගේ සෝස් කතන්දරෙත් ලංකාවෙන් පටන් ගත්තේ ඒක එක්ස්පෙරිමන්ට් එකක් හැටියට. ඒක ග්ලෝබලි දවස්වල ඇත්තටම කරගන්න වෙලා නැති හින්දා නැත්තම් ඒක වෙලා නැති එකයි අනිතක සප්ලයර් කෙනෙක් නෑ. හරි. කියන්නේ දැන් ඉන්න සප්ලයර් හොඳයි, තාමත් හොඳයි සප්ලයර්. මේ බට් ටිකක් කොස්ට් එක වැඩි මට එක්ස්පෝර්ට් කරගන්න. රයිට්. ඊතන තමයි මට ලින්ක් කරන්නත් ඕනේ. දැන් කියන්නේ ඔයත් මේ ප්‍රොඩක්ට් එක ලංකාවේ ටෙස්ට් කරලා try කරලා එක්ස්පෙරිමන්ට් කරලා ඔයා ඒක ග්ලෝබලි ගෙනියන්න තමයි ලෑස්තිය. ඔව්. ඔව්. ඒක මං හිතන්නේ ඕනම දෙයක් අපිට ග්ලෝබලි ගෙනියන්න පුළුවන් නම් ග්ලෝබලි ගෙනියමු. මොකද ඇයි අපි එක තැනකට ලිමිට් කරගන්නේ ලිමිට් වෙන්නේ කියන එක තමයි මගේ තියෙන ප්‍රශ්නය. කියන්නේ අපිට ග්ලෝබලි ගැලපෙනවා නම් අපි ඒක ග්ලෝබලි ගෙනියමු. ඉතින් ඕනම දෙයක් පොඩියට පටන් අරගෙන ඒක එක්ස්පෑන්ඩ් කරන්න කියලා හිතන්න. කුෂාන් මට තව විනාඩි දෙකයි තියෙන්නේ. yes. අවසාන ප්‍රශ්නේ මේ තාරක එවල තියෙනවා මේ can we know if we are to market a product in US and Canada the best digital නැත්නම් social media marketing platforms tools to reach customers. ඒ පැත්තේ product එක මම හිතන්නේ digital product එකක් නෙමෙයි තාරක අදහස් කරනවා. ඇත්තේ එහෙම best practice එකක් තියෙනවද මේ කියන්නේ මොන වගේ එකක්ද කියලා. ඔයා එහෙ පාවිච්චි කරන මොන හරි ක්‍රම තියෙනවද specific ඒවා? මං හිතන්නේ හැම ප්ලැට්ෆෝම් එකකම දැන් අපි හැම ප්ලැට්ෆෝම් ගොඩක් වෙලාවට Facebook Instagram තමයි number 1. TikTok දැන් ළඟදී පටන් ගත්තා. Google කරගෙන යනවා. අපිට Google Analytics උයි Hootsuite එකෙන් උයි dataයි ඇති ගණ්ඩ වුණාට මම හිතන්නේ ඔයගොල්ලෝ ඒ data ගණ්ඩ හැම ප්ලැට්ෆෝම් එකකම A/B testing කරන්න ඕනේ. හැම ප්ලැට්ෆෝම් එකකම similar campaigns හා ඒවට different campaigns run කරලා ඉවරලා Tamanගේ audience එකට අඩුම මේ CPA එකක් තියෙන cost per acquisition එකක් තියෙන channel එක හොයාගන්න කියන එක තමයි. මොකද මම multiple channels වල run කරන්න. ඒක කොහොමත් කරන්න ඕනේ. මොකද එක තැනකට set වෙන්න එපා. මොකද දැන් ඔය මේ ප්‍රශ්නේ මට අපිට ළඟදී වුණා මේ Facebook අපේ ad account එක ban කරා. ඒක ළඟ ගොඩක් entrepreneurs ලට වෙන දෙයක් life cycle එකේ හැමදාම මොකක් හරි Facebook එක මේ බුලක් කියලා ඉවර වෙලා බෑන් කරනවා. ඉතින් එතකොට ඇඩ්ස් ඔක්කොම රන් වෙන එක නැවතුණා. ඉතින් ඒක මම එක්ස්පීරියන්ස් එක ඉගෙන ගත්තා. ඒ කාලේ තමයි මම දැන් TikTok මේවා ඉගෙන ගන්න පටන් ගත්තේ ඒකයි. මොකද ඔක්කොම බිත්තරට එක බාස්කට් එක දාන්න නැතුව මේ ගොඩක් එක තැන්වල තිබ්බහම අතන මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එම් වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. අනිත් එක අලුතෙන් එන platforms බලන්න. දැන් එක platform එකක් තියෙනවා මම ඔයගොල්ලන්ට කියන Tapjoy කියලා. Tapjoy කියන්නේ basically අපි ඔය mobile gaming ගහද්දී අර coins ගන්න live එකක් ගන්න videos බලන්න කියලා තියෙන. yes. අන්නේ videos බලන ඒ videos place කරන platform එක Tapjoy TAPJOY මම එවන්නම් ආය අර එක්කෙනෙක්ට නැතුව ඔක්කොමට මෙවන්න. ඒ platform එක ඒක මෙහෙම එක exclusive platform එකක්. ඒකේ පොඩි entry fee එකක් අනම්මන එහෙම කතන්දර තියෙනවා. හැබැයි ඔයා ගෙවන්නේ conversions වලට විතරයි. product එක sell වුණොත් විතරයි ගෙවන්නේ. Facebook වගේ එතන ඒගොල්ලෝ යන්නේ cost per acquisition එකෙන්. අපිට cost per acquisition එකට කීයක් දෙන්න පුළුවන්ද කියන acquisition එතනින් calculate වෙන්නේ කොච්චර ad spend එකක් එනවද අනම්මනම් කියලානේ. දැන් මම ඔය කියන cost per acquisition ඔය අනම්මනම් ඔයා මගෙන් ඇහුවා නම් අවුරුද්දකට ඉස්සෙල්ලා මේවා මම දන්නේ නැහැ. මම මේ කියන්නේ ඔය බලලා මේ දවස්වල ඉගෙන ගත්තා. මොකද මම ඒජන්සි එකක් තමයි ඔක්කොම මගේ මේවා රන් කරේ. ඉතින් ඔය ad account එක බෑන් වෙලා දැන් සති දෙකක් තුනක් විතර මම මේක ගැන full study එකක් දැම්මා. මොකද කවදා හරි දවසක මේක මට කරන්න ඕනේ වුණොත් තනියෙන් මට මේක කරන්න මම එනවා ඇනලිටික්ස් බලනකොට මට පෙන්වන්න බැරි වැඩ මට ඔය කවුරු හරි ගෙනල්ලා මේසෙ උඩට දුන්නාන් පස්සේ තමයි මම බලන්න ආසේ උනට සමහරවිට ඒ ස්කිල්ස් ඕනේ වෙනවා කියලා දැනගත්ත හින්දා මම ඒක කරා. ඒ වගේ අමුතු අලුත් platforms තියෙනවා. ඒවා පොඩ්ඩක් රිසර්ච් කරලා බලන්න. එනතන් ඇප් එකක් නම් මම හිතන්නේ Apple Ad Network හරි ad මොකක් හරි කියලා තියෙනවා. Apple platform එකද මේ ලංකාවේ මම හිතන්නේ Android එක ගොඩක් පාවිච්චි වෙන්නේ. මෙහෙ ලංකාවේ Android එකෙන් කට්ටිය ගොඩක් පාවිච්චි කරනවා. depends දෙකම තියෙනවා. මම හරියටම ස්ටැටිස්ටික් නැහැ මගේ අතේ. මම හිතන්නේ ගොඩක් Apple පාවිච්චි කරන්නේ
මාව ඇහෙනවද ඇහෙනවා මේ ගොඩක් Apple තමයි පාවිච්චි කරන්නේ මම හිතන්නේ Android පාවිච්චි වෙන්නේ ගොඩක් ඒසියන් අපේ රටේ වගේ කට්ටිය මාත් Android තමයි පාවිච්චි කරන්නේ MacBook එකක් පාවිච්චි කරාට මේ ෆෝන් එක Android තමයි ඒක ඔක තමයි කතන්දරේ right okay අපිට දෙන්න අපි මේ close කරන්න කලින් one last piece of advice මොකක් හරි entrepreneur කෙනෙක්ට ඕනේ කියලා මගදී හම්බෙච්ච මනුස්සයෙක්ට ඒක විනාඩියකට වඩා දෙන්න පුළුවන් simple advice එකක් දීලා අපේ වැඩේ ඉවර කරමු වැඩේ පටන් ගන්න බය වෙන්න එපා කියන එක තමයි කියන්න තියෙන්නේ මොකද මොනවා කරත් එහෙම මහා ලොකු ගොඩක් සල්ලි යට කරන්නේ නැත්නම් ඔයගොල්ලෝ ඉන්න තැනට වැඩිය හොඳ තැනකට තමයි මොකක් හරි Tamanට කරන දෙයක් කරලා ඊළඟට යන්න තියෙන්නේ. ඉතින් ඒකින්ද කිසිම ඔයගොල්ලෝ කරන වැඩක් පටන් ගන්න බය වෙන්න එපා, එක්ස්පෙරිමන්ට් කරන්න බය වෙන්න එපා. අලුත් avenues වලට අලුත් තැන් වලට යන්න හිතේ බයක් ඇති කරගන්න එපා. එතන entrepreneurship කියන එක risk එක මත තමයි ගොඩක් වෙලාට රඳා පවතින්නේ. ඉතින් ඒ risk එක හදවතින්ම ගන්න ඒ එන repercussions වලට ඒ වගේම මූණ දෙන්න. true. අපේ කට්ටියට ඔයාව reach out කරනවා නම් මොනවද තියෙන මේ mediums? reach out කරනවා නම් මං හිතන්නේ LinkedIn හොඳයි. LinkedIn වලින් ගොඩක් වෙලාවට මං LinkedIn බලනවා Facebook messages වලට වගේ වැඩිය. අනිත් එක මොකක් හරි එකක් තියෙනවනේ මං reach out කරන ගොඩක් අය කියන තියෙන lines 3ක් විතර ඇතුළත වැඩේ ටක් ගාලා කියන්න. මොකද හායි අයියා කියලා වෙලා මම හායි කියනකල් බලන් හිටියොත් මගේ හායි එක ජීවිතේට එන්නේ නැහැ. මොකද මම ඒක බල්ලේ වෙලා හායි අයියා මේක මොකද්ද තේරුම කියලා මම ඒක message request වල මේක ගොඩක් වෙලාවට තියෙනවා. කියන්නේ මොන හරි එකක් අහන්න තියෙනවා නම් මම ගොඩක් වෙලාවට පුළුවන් තරම් reply කරන්න respond කරන්න බලනවා. පේලි 3ක් විතර ඇතුළත අවශ්‍ය දේ ඉතාමත් කෙටියෙන් පැහැදිලිව කියන්න. එතකොට මම වගේ response එකක් ගන්න ලේසි. නැත්නම් හායි කියලා මං ආයෙ හායි කියලා එයා ආයෙ හායි මේ දවස්වල මොනවද කරන්නේ ආයෙ මේ දවස්වල හොඳින් ඉන්න කල් යන වැඩ right okay perfect එතකොට මගේ පැත්තෙන් මෙහෙම දෙයක් දැන් අපි ඔය ස්ටාර්ට්අප් හබ් නේ යම් කිසි දෙයකින් දැන් කමාන්ඩ්ට ඔය පැත්තේ ඔයා ඉන්නේ නෝර්ත් ඇමරිකා ඒෂියන් කන්ට්‍රි වලින් මොනවා හරි ඔයාගේ තියෙන කන්ටැක්ට්ස් වලින් හරි එහෙම එක්කෝ සර්විස් පැත්තෙන් නොලෙජ් පැත්තෙන් අපේ මාර වර්සටයිල් ස්කිල්ස් ටැලන්ටඩ් පූල් එකක් අපි ගාව ඉන්නවා. ඔයාට ඔයාගේ කම්පැනි එකේ හරි ඔයාගේ වෙන ඉන්න ඔය පැත්තේ ඉන්න ඒ ඔයාගේ නෙට්වර්ක් එකේ මොනවා හරි දෙයකට හරි කාට හරි IT පැත්තෙන් සමහරට ඔයාට හිතා ගන්නත් බැරි තරම් ටැලන්ට්ස් තියෙන පූල් එකක් මෙතන ඉන්නත් පුළුවන් සමහරක් විට ස්පෙસિෆික් ඒරියාස් වල. එහෙම මොනවා හරි නීඩ් එකක් තියෙනවා නම් ඔය ස්ටාර්ට්අප් හබ් කියන එකත් ඔයාගේ මේ ලිස්ට් එකේ තියන් ඉන්න රීච් අවුට් කරන්න අපිටත් අපේත් ගොඩක් කට්ටිය මේ ග්ලෝබල් මාකට් එකට යන්න යම් යම් දේවල් කරමින් ඉන්නවා. සමහරට මේ එහෙම ලින්ක් එකක් හදාගන්න බැරි වෙන එකකුත් නැහැ. ඊට එහා මං හිතන්නේ අපි ටයිම් එක ඔයාගෙන් ගන්නත් හොඳ නැහැ. මං හිතන්නේ විනාඩි 5ක් තවදුරටත් වැඩිපුර ගියා. පැයක් කියලා පැයකමාරක් කරා ඔයා. දැන් පැයකයි විනාඩි 35යි. බොහොම ස්තුතියි. අපි ස්පෙસિෆික් පොයින්ට්ස් වලට නොගියට අපිට තිබ්බේ අර ඔයාගේ ජර්නි එක පෙරහා පසු දෙක පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරන්න මම හිතන්නේ ඒක ගත්තා කියලා. මොනවා හරි ඊට එහා දෙයක් තියෙනවා නම් මම හිතනවා නිතර ක්ලබ් හවුස් පැත්තේ එහෙමත් එවෙනවා නේද? අපිට කට්ටියට ඇවිල්ලා ඔයාව ෆලෝ කරලා ඒ සෙෂන්ස් වලට මම කතා කරන්නේ නැහැ ගොඩක් වෙලාවට. මම ඒ ඔතන වෙලා ප්‍රශ්න ඇද මම දන්නවා දකින්න ගොඩක් වෙලාවට ක්ලබ් හවුස් එකේ දවස පුරාම ඉන්න කතා කරන අයත් ඉන්නවා. මම ඒකට මට වැඩ තියෙන අතරම කරන්න වැඩ තියෙන හින්දා මම ඒකට එහෙම මම තාම ඇත්තටම මගේ ගෲප් එකක් තියෙනවා නම මතකත් නෑ මට ශ්‍රී ලංකන් entrepreneur කියලා. ඒකේ තාම එක සෙෂන් එකක්වත් කරලා නෑ. මට ඒක කරන්න ඕනේ. ඒ වුණාට ඒක ස්ට්‍රක්චර් කරලා අපි හරියට මම කරන්න බලාපොරොත්තු වෙනවා. මට